ඇන්ටිබයොටික් කියන පාඩම. නේද? ඇන්ටිබයොටික් වල අපි මේ විදිහ කතා කරලා තියෙනවා. මොකක්ද ඇන්ටිබයොටික් කියන්නේ? ඊපස්සේ ඇන්ටිබයොටික් එක ක්ලාසිෆිකේෂන් කරන්නේ කොහොමද? හරි? ඇන්ටිබයොටික් වර්ගීකරණය කරන්නේ කොහොමද? ඊට පස්සේ ඇන්ටිබයොටික් වල අපි පාවිච්චි කරන ටර්ම් හරි? එකක් තමයි ස්පෙක්ට්‍රම් එක. මතක ඇති මේ වගේ එකක් අපි කළා. ස්පෙක්ට්‍රම් එක. මේක ආකාර දෙකයි ඉන්නවා. නැරෝ පස්සේ වයිඩ් නැත්නම් බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම්. හරිනේ? ඊට පස්සේ මම කිව්වා tidal activity එක සහ static activity එක. හරිනේ? static activity එක. මම වචන කීපයක් අපි පාවිච්චි කරා. ඉතින් මේකේ ඉස්සෙල්ලාම මම ඔයාලට කියලා දුන්නා අපේ මයික්‍රෝග්‍රෙසර් කෙනෙක් ගත්තොත් මේ විදිහට ඔයාලා දන්නවා අපි කොහොමද සුද්ධජීවි වර්ගීකරණය කරන්නේ කියලා ටිකක් A level වලදී අපි ඉගෙන ගත්තා නේද? right. අපි බලමු මේකේ කොහොමද මේ ඖෂධ ක්‍රියාකාරී වෙන තැන්. ඔයාලා දන්නවා ඔයාලට මේකද ක්‍රියා කියලා පොඩ්ඩක් කියන්න මට. බෝඩ් එක හරි චුට්ටක් කියන්නේ මේ බෝඩ් එක ක්ලියර්ද? කාටද කියන්න පුළුවන්ද? ඔයාලා දැන් පේන එක ක්ලියර්ද? ඈ? සර් තාම කලින් තිබ්බ එකමයි. කලින් තිබ්බේ කොහොමද? කලින් තිබ්බ එකමයි සර්. කොහොමද? හරි චුට්ටක් ඉන්න. සර් තියෙන එක මේ හොඳටම ක්ලියර් පේනවා. පේනවනේ? ආයෙ නැගිට. දැන් පේනවද මාව? හරි. දැන් පේනවනේ මාව? හරි. මේක බලන්න මතක ඇති මේකේ සෛල විත්තිය ගත්තාම මෙයාලගේ අපේ හියුමන් සෙල් එකට සාපේක්ෂව මේ මයික්‍රෝබස් විශේෂයෙන් බැක්ටීරියා එක ගත්තාම මෙයාගේ තියෙනවා සෙල් වෝල් එකක්. හරි. මේ සෙල් වෝල් එකට ඇතුලෙන් අපේ තියෙනවා තව මොකක්ද? සෙල් මෙම්බ්‍රේන් එකක්. පටලයක් තියෙනවා. හරි. මේකේ විශේෂත්වය තමයි මේ සෛල විත්තිය හරි මේ සෛල විත්තිය මේක ගත්තාම සමහර අයගේ මොකද්ද මේ සෛල විත්තිය weak හරි දුර්වල සමහර අයගේ මේක හරිම strong හරි strong මේ සෙල් වෝල් එක strong weak කියන එක මත අපිට කලරින් කරනකොට strong cell wall එකක් නම් හරි strong cell wall එකක් නම් අපි dye එකක් දාලා color කරොත් එහෙම මේ strong cell wall එකට absorb කරගන්නේ නැහැ මේ color එක. හරි. හැබැයි weak එකක් නම් ඒක දුර්වල
සෛල පිටියන ඒකට ඇබ්සෝබ් කරගන්න. හරිද? ඒකෙන් අපි මේ කලරින් කිරීමේ ක්‍රමය අනුව එයා weak නම් කලර් වෙනවා. එයා gram positive කියලා කියනවා. එයා strong cell wall එකක් නම් එයා තියෙන්නේ. ඒකට අපි කියනවා මොකක්ද කියලාද? කලරින් වෙන්නේ නැහැ gram negative. හරි. දැන් ඔයාලට උතනින් කියන්න පුළුවන්ද කවුද gram positive කට්ටියද ප්‍රබල gram negative කට්ටියද ප්‍රබල? කවුරු ප්‍රබලද? මා එනවද ඔයාලට? උත්තරයක් නැහැ කාගේ. ඉතලාම් කියන්න මා ඇහෙනවද කියලා? gram positive as මේ අහගන්න. gram positive කියන්නේ කලරින් වෙච්ච කට්ටිය නේද? ඒ කියන්නේ යාගේ weak cell wall එකක් තියෙනවා. ඕනම සතෙක්ගේ cell wall එක strong වෙන්න එයා විනාශ කරන්න අමාරුයි. මේ මයික්‍රෝබ්ස්ලා. එයාගේ cell wall එක strong වෙන්න විනාශ කරන්න අමාරුයි. හැබැයි weak වෙන්න හරිම පහසුයි. gram positive කියන්නේ කලරින් වෙනවා. එයාලා මොකද weak. හරි. gram negative කියන්නේ කලරින් වෙන්නේ නැහැ. එයාලා strong විනාශ කරන්න අමාරුයි. හොඳම උදාහරණයක් කියන්නම්කෝ මම. ඔයාලා දන්නවා ඇති මාකට් එකේ තියෙනවා ඩෙටෝල් නේද? ඩෙටෝල් අපි දාන්න මොකද වෙන්නේ? ඩෙටෝල් වලට විනාශ වෙන්නේ weak කට්ටිය. හරි. ඒක විනාශ gram positive කට්ටිය විනාශ වෙනවා. අපි මොකද කරන්නේ? අපි මේ ඩෙටෝල් පාවිච්චි කරලා හරි gram positive අපේ weak කට්ටිය ඔක්කොම විනාශ කරලා දානවා. හැබැයි ඒකේ භයානක ඉෆෙක්ට් එක මොකද්ද? ඒ වෙනුවට අපිට අපේ එකට එකතු වෙන්නේ කවුද? gram positive කට්ටිය. sorry gram negative කට්ටිය එකතු වෙන්නේ. එනේ strong කට්ටිය එකතු වෙනවා. ඒ කියන්නේ ආසාදන වල ප්‍රවණතාවය වැඩි. ඒ කියන්නේ ඕනම ඩිටර්ජන්ට් එකක්, හරි ඩිසින්ෆෙක්ටන්ට් එකක් අපි පාවිච්චි කරන මේකේ භයානක ඉෆෙක්ට් එකක් තියෙනවා අනාගතයේදී. මොකක්ද වෙන්න පුළුවන්? gram negative strong සුද්ධ ජීවීන් අපිට ආසාදනයෙන් තියෙන ප්‍රවණතාවය වැඩි. හරිනේ? right. එහෙනම් ඒකත් ඔළුවේ තියාගෙන යන්න. right. වෙන මෙහෙමයි. cell wall එක weak කට්ටිය ඉන්නවා strong කට්ටිය ඉන්නවා. weak නම් අපි කලර් කරපුවාම එයාට කියනවා gram positive කට්ටිය කියනවා. strong නම් gram negative කියලා කියනවා. හරි. අය ඔයාලා දන්නවා ඇති මේක එකක්. සාමාන්‍ය සුද්ධ ජීවීන්ගේ ව්‍යක්තියක් නැහැ. නේද? එයාලා කියන්නේ nucleic matter. තනින් හරි nucleic membrane එකක් නැතුව මෙහෙම පැතිරලා තියෙනවා nucleus එක. හරි. අපි ඒකින්ද යාළුවෝ නමක් කිව්වා මොකක්ද? ඒ level biology කරා මතක ඇති. prokaryotic නේද? eukaryote උනා prokaryote උනා අපි ඉගෙන ගන්න. මෙයා කවුද? prokaryote. එහෙනම් අපි මේ ඉගෙන ගන්න microorganism ලා මොකද prokaryotic. හරිනේ? එහෙනම් ඊළඟට ඊළඟ අවස්ථාව තමයි අපිට වැදගත් වෙන්නේ මේ සුද්ධ ජීවීන් බැක්ටීරියා විශේෂයෙන් ෂේප් එක අනුව අපි වර්ග කරනවා. මෙසේජ් එකකුත් දාලා තියෙනවා අපි බලමු. ෂේප් එක අනුව මොනවද මලින්ද කවුද ඉන්නේ? මේ කැමරාවට වඩා අනිත් කැමරාව ක්ලියර්ලු තුලානි කියන්නේ. පොඩ්ඩක් මෙහෙම කරන්නම්. චුටි වෙලාවක් මට දෙන්න. හරි? right. මොකද මම එකකින් අයින් වුණා. හරි? පොඩි වෙලාවකදී ටිකක් ඔයාලා නෝට් එක යනකොට මම මේක කියන්නම්. හරි? right. එහෙනම් බලන්න gram negative, gram positive, prokaryotic තව මෙන්න මෙයාලගේ විශේෂ අවස්ථාවක් තියෙනවා. shape එක අනුව අපි මෙහෙමත් වර්ග කරනවා. නේද? කවුද මේ? මේ කවුද? හරි? ඊට පස්සේ මේ කවුද? ඔන්න ඔය විතර shape තුනක් අපි දකින්නනේ commonly. කවුද ඉන්නේ? රොඩ් ආකාර කට්ටිය අපි කියව මොකු කියලාද? අපි රොඩ් එකක් තියෙන කට්ටියනේ. කවුද? කාටද කියන්න පුළුවන්ද? බැක්ටීරියා ක්ලාසිෆිකේෂන් එකක් දැනගෙන ඉන්න බෑ නේද? කාටද කියන්න පුළුවන් මේ රොඩ් ලයිට් shape එකක් තියෙන කට්ටියද අපි කියන්නේ මොකු කියලාද? කවුද? බැසිලස් නේද? බැසිලස්. හරි. එතකොට මෙයා කොකයි. හරි. ඊළඟට මෙයාලා ස්ට්‍රිල්ලුම්. හරි. ස්ට්‍රිල්ලුම්. හරි. මෙයාලා බැසිලස්. එහෙනම් මොකද වෙන්නේ? මෙහෙමත් අපිට වර්ග කරන්න පුළුවන්.
ඒ කියන්නේ සුද්ධ ජීවීන් අපිට මේ විදිහට වර්ගීකරණය කරනවා. නෙගටිව් පොසිටිව් හරි ඊට පස්සේ ප්‍රෝකැරියෝටික් ඊට පස්සේ ෂේප් එක අනුව මේ විදිහට. එහෙනම් අපි ක්ලාසිෆිකේෂන් එකේදී අපි ඇන්ටිබයොටික් භාවිතා කරනකොට මෙන්න මේ විදිහට අපි එයාලව හඳුන්වනවා සුද්ධ ජීවි. හරි. එතකොට මේ ඩ්‍රගයේ ක්‍රියාකාරී වෙන්නේ නෙගටිව් කට්ටිය මතද පොසිටිව් කට්ටිය මතද කියන එකත් අපි කියනවා. හරි. ඊට පස්සේ මෙයාලා කොකයි මතද නැත්නම් ස්පිරිලෝ මතද බැසිලස් මතද මෙයාලා ක්‍රියාත්මක වෙන්නේ කියලා කියනවා. හරි. right. ඉස්සෙල්ලාම අපි බලමු එහෙනම් මේ විදිහට ඇන්ටිබයොටික් වර්ග ක්ලාසිෆිකේෂන් එක කරා මොනවා කියලාද? මෙන්න මේ විදිහේ වර්ගීකරණයක් කරා. ඔයාලට මතක ඇති සාමාන්‍යයෙන් මෙයාලගේ නියුක්ලික් මැටර් තියෙනවා. හරි? න්‍යෂ්ටික කොටස් තියෙනවා. හරි? එහෙම තියෙනවා කියලා ගන්නවා. ඊට පස්සේ මෙයාලගේ තියෙනවා ප්‍රෝටීන් හදන්න ව්‍යුහය. හරි? රයිබෝසෝම කියලා අපි කියන්නේ වඩනේ. රයිබෝසෝම ප්‍රෝටීන් හදන ව්‍යුහය. රයිබෝසෝම හරි? නියුක්ලික් මැටර් හරි? ඊට පස්සේ අපි නාම වෙනවා සෙල් වෝල් එක. හරි? සෙල් වෝල් එක. ඊට පස්සේ නාම වෙනවා සෙල් මෙම්බ්‍රේන් එක. right. දැන් මේ මොනවද අපි මෙහෙම වර්ග කරලා කියන්නේ? මේ කියන්නේ මොනවදත් නෙමෙයි මම මේක දැන් මේ සුද්ධ ජීවීන් විනාශ කරන්න. අපි පාවිච්චි කරනවා මෙන්න මේ කොටස් ටික. හරි? මේ කොටස් ටික. බලන්න. සෛල විත්‍ය විනාශ කරොත් අනිවාර්යෙන් සුද්ධ ජීවියාට ජීවත් වෙන්න බැහැ. මේ යන. හරි? වටේ තියෙන එයාගේ මොකද්ද? එයාගේ ආරක්ෂක ව්‍යුහය. සෛල විත්‍ය. සාමාන්‍යයෙන් ලෝකේ වැඩිපුරම 60ක් 70ක් විතර පාවිච්චි කරන ඖෂධ මේ සෛල විත්‍ය විනාශ කරන ඖෂධ. ඉතින් සුද්ධ ජීවියා විනාශ කරලා මුදා. හරි? දෙවෙනි කාරණේ සෛල පටලය. සෛල පටලයක් මේක වටා අපි ආරක්ෂක වලල්ල. එයා විනාශ වුණොත් මොකද වෙන්නේ? එයා විනාශ වුණොත් අනිවාර්යයෙන්ම මේ සුද්ධ ජීවියා විනාශ. හැබැයි ඊළඟ තියෙන කට්ටිය රයිබෝසෝම්. හරි? රයිබෝසෝම් වලකට ඉන්නකොට ප්‍රෝටීන් හදන්න. ප්‍රෝටීන් වලකට ඉන්නේ මෙයාලගේ ගුණණය වෙන්න. විකණ්ඩනයේ කැඩි ගුණණය වෙන්න. එයාලට අවශ්‍ය ඊළඟ පරම්පරාව දිහි කරන්න. හරි? ප්‍රෝටීන අවශ්‍යයි. හරි? ඊළඟ නියුක්ලික් ඇසිඩ් ඒ විදිහටම තමයි ඒවත් ඕනේ. එහෙනම් අපි මොකද කරන්නේ? මෙන්න මේ තැන් වලදී අපි පහර දෙන්න පටන් ගන්නවා. එකක් සෛල බිත්ති විනාශ කරලා දාන්න. අනිවාර්යෙන්ම ජීවියා විනාශ වෙනවා. අපි ඒක කියන බැක්ටීරි සයිඩල් කියලා. මෙතනදී කිව්වා. සෙල් මෙම්බ්‍රේන් එක විනාශ කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට සුද්ධ ජීවියා විනාශ වෙනවා. ආයු බැක්ටීරි සයිඩල්. ඊට පස්සේ ප්‍රෝටීන සංශ්ලේෂණ අපි කොහෙන් හරි මෙයා නිෂේධනය කරනකොට මෙයා හදන ප්‍රෝටීන වල ව්‍යුහය වෙනස් කරොත් මොකද වෙන්නේ? සුද්ධ ජීවියාට පැවැත්මක් නැති වෙනවා. ඊළඟ පරම්පරාව හදාගන්න බෑ. එයාට ඉන්න පරම්පරාවට දෙන්න අර්ධයක් එයි. හරි? ඒකින්ද අපි ඔන්න ප්‍රෝටීන හදන එක නවත්තනවා. නැත්නම් හැදෙන ප්‍රෝටීන් එක නකනද ව්‍යුහාත්මකව වෙනස් කරනවා. ඒක තමන්ට අවශ්‍ය ක්‍රියාකාරීත්වය කරගෙන යන්න බැරි වෙනවා. ඒක නිසා සුද්ධ ජීවියා වෙනවා. නියුක්ලික් ඇසිඩ්. නියුක්ලික් ඇසිඩ් ඕනනවා මොකටද? ඊළඟ පරම්පරාවට මේක දෙන්න. හරි? යාළගේ පරම්පරාව මොනවා වෙන්න පුළුවන්ද? වෙනස් කරගන්න අවශ්‍ය වෙනවා මේ නියුක්ලික් ඇසිඩ්. ඊළඟ පරම්පරාව ජනනය කරන්න. අපි මොකද කරන්නේ? නියුක්ලික් ඇසිඩ් හදන එක අපිට නවත්තන්න පුළුවන්. එහෙනම් නියුක්ලික් ඇසිඩ් හදන එක නවත්තලා අපිට මේ සුද්ධ ජීවිතයේ ගහණය නවත්ත ගන්න පුළුවන්. ඉන්න ගහණේ තියෙනවා අලුතෙන් හැදෙන්නේ නැහැ. ඒවට කිව්වා අපි ස්ටැටික් කියලා. ඔන්න ඕකනෝ තමයි අපි මොන කරන්නේද? අර ක්ලාසිෆිකේෂන් එක කරේ. ඔයාලා කියලා තියෙන්නේ මම කිව්වා සෛල බිත්ති විනාශ කරනවා. හරි? ප්‍රෝටීන් සංශ්ලේෂණ විශේෂණය කරනවා. අන්නෝමෝ කියලා කිව්වනේ. ඒවල මෙතන වෙනදේ ඒලා තේරුම් ගන්න බැරි දෙයක්. මම නිකන් නම් ටිකක් විතරයි දුන්නේ. හරි? එහෙනම් අද දාගමු මෙහෙම පොඩ්ඩක් මේ විදිහට මට වඩා ලස්සනට මොකක්ද කරගන්නේ? මයික්‍රෝ ඔර්ගනිසම් කෙනෙක් ඇඳගන්න. හරි? එයාගේ මේ කොටස් ටික නම් කරගන්න. ඊට සෙල් වෝල් එක, සෙල් මෙම්බ්‍රේන් එක, හරි? ඊට පස්සේ නියුක්ලික් ඇසිඩ්, රයිබෝසෝම්. පොඩ්ඩක් එක දාගන්න. හරි? ඊට පස්සේ ඔය ටැන් වලට ක්‍රියාත්මක වෙන විදිය අපි 1 2 3 කියලා දාමු. හරි? පළවෙනි එක. හරි? පළවෙනි එක. සෛල බිත්තිය. ඒකට 1 කියලා දාන්න.
සෛල බිත්තිය. දෙවෙනි එක සෛල පටලය. ඒකට 2 කියලා දාන්න. හරි. ඊට පස්සේ දාගන්න රයිබෝසෝම වලට 3 4 කියලා දාගන්න. 3 4. හරි. රයිබෝසෝම වලට 3 4. ඊට පස්සේ දාගන්න නියුක්ලික් ඇසිඩ්. එතන දාගන්න 5 6 7. ඒ කියන්නේ අපි ඇන්ටිබයොටික් ගැන කතා කරනකොට මේ වගේ ඇක්ෂන් 7ක් ගැන 7 ආකාරයකින් සුද්ධ ජීවියට පහර දෙන කිය ගැනයි කතා කරන්නේ. හරි. ආකාර 7කින් සුද්ධ ජීවියට පහර දෙන විදියයි කතා කරන්නේ. right. බලන්න අනිත් කැමරාවට යන්න ඕනද? එකක් මම මේක ටෙස්ට් කරන්න. චුට්ටක් කියන දැන් මෙන්න මේ විදිහට දැන් ඔයාලට මාව ඇහෙනවද? ඇහෙනවද මාව? ඔව් සර්. දැන් මේකේ බෝඩ් එක පේන්නේ කොතනින්ද? ඔයාලට බෝඩ් එක පේන්නේ කලින් තිබ්බ එකමයි. තිබ්බේකමද? කලින් තිබ්බා. ඔව්. දැන් බලන්න මේ ස්ක්‍රීන් එක බලන්න. අනිත් ස්ක්‍රීන් එක ක්ලියර්. අනිත් එක නේ. හරි. ඒක ක්ලියර්ද නැත්නම් මොකද පේනවද? පේනවනේ. හොඳටම ක්ලියර් වෙනවා. සර්වර් මියුට් වෙලා තියෙන්නේ. සර් මියුට් වෙලා ඉන්නේ. දැන් හරිනේ. හරි සර්. මම හිතන්නේ දැන් පේනවා. පේනවද නැද්ද? පේන එක නම් පේනවා කටහඬ ඇහෙනවා. එහෙනවයි පේනවයි දෙකම. හරි. හරි. එහෙනම් අපි මේකට බලන්න දැන් බලන්න මේකේ 1 2 3 කියලා වල දාගත්තනේ. right. මේකේ පළවෙනි අවස්ථාව ගත්තාම අනිවාර්යයෙන්ම සෛල විත්තිය විනාශ කරනවා. මෙකනිසම් 7 අපි ගණන් ඉස්සලා. පළවෙනි අවස්ථාවේදී සෙල් වෝල් එක ඉන්හිබිට් කරනවා. සෛල විත්තිය සංශ්ලේෂණ වෙන එක නිෂේධනය කරන ඖෂධ දීලා. දෙවෙනි අවස්ථාවේදී ඒ කතාවම තමයි වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම සුද්ධ ජීවියා විනාශ වෙනවා. ඒ කියන්නේ
මේ අවස්ථා දෙකේදීම අපිට ලැබෙන ඉෆෙක්ට් එක මොකද්ද? සයිඩල් ඉෆෙක්ට් එකක්. සයිඩල් බැක්ටීරිසයිඩල්. හරිනේ? බැක්ටීරිසයිඩල් ඉෆෙක්ට් එක තමයි එන්නේ. right. ඊට පස්සේ අපි යන 3-4 අවස්ථාවට. 3-4 තුනේදී මොකද වෙන්නේ? ප්‍රෝටීන් සංශ්ලේෂණය නිෂේධනය වෙනවා. හරි? මම කියවනේ අවස්ථා දෙකක් මේකෙන් වෙනවා කියලා. එකක් ප්‍රෝටීන හදන එක ඉන්හිබිට් කරනවා. අනිත් එක ප්‍රෝටීන හැදෙන්න දෙනවා. ඒවා ඇබ්නෝමල් ප්‍රෝටීන්. එයාලට අවශ්‍ය ප්‍රෝටීන් නෙවෙයි හැදෙන්නේ. හරිද? ඇබ්නෝමල් ප්‍රෝටීන්. දැන් ඉන්හිබිට් වෙනකොට එතන ඉෆෙක්ට් එක මොකද්ද? එයාගේ ගහණය තවදුරටත් වැඩෙන්නේ නැහැ. අපි ඒක කියන බැක්ටීරියෝ ස්ටැටික් කියලා. හැබැයි ඇබ්නෝමල් ප්‍රෝටීන් හැදෙද්දී Tamanටවත් ජීවත් වෙන්න බෑ. එයාලා විනාශ වෙලා යනවා. එතන සයිඩල්. හරි නේද වැඩේ? මොකද උනේ? සෛල බිත්තිය හෝ පටලය විනාශ වුණොත් අනිවාර්යෙන් බැක්ටීරියසයිඩල්. හරි? රයිබෝසෝම් වලින් නිෂ්පාදනය කරන ප්‍රෝටීන අනාගත පරම්පරාවට බෙදන්න වැදගත් වෙනවා. හරි? ඒක නිෂේධනය කරොත් අනාගත පරම්පරාවක් හැදෙන්නේ නැහැ. ඉන්න පරම්පරාව එතනම තියෙනවා. දැන් ගහනේ 10යි නම් 10යි. ඒක 20 වෙන්නේ නැහැ. හරි? එතකොට ඒක මොකද? ස්ටැටික්. ඒ කියන්නේ හැදෙන ප්‍රෝටීන් ඉන්හිබිට් කරොත් ඒක ස්ටැටික්. හැබැයි හැදෙන ප්‍රෝටීන් එක ඇබ්නෝමල් වුණොත් Tamanටවත් පවතින්න බෑ. Tamanගේ එන්සයිම හරි හෝමෝන මොකද වෙන්නේ? මෙයාලට පවත්වගෙන යන්න බෑ. එයාලට හානි කර වෙන්න පටන් ගන්නවා. අසාමාන්‍ය ප්‍රෝටීන් වල. ඒක සයිඩල් ඉෆෙක්ට් එකක්. කොහොමම ඕකෙම දාගන්න. ඒක හොඳට මතක ඉන්න ඔය කතාව. හරි? ඒක සයිඩල් ඉෆෙක්ට් එකක්. හරි? ඊට පස්සේ ඔයාලට මම 5 6 7 කියලා දුන්නානේ. පහේදී වෙන්නේ මොකද්ද? පහේදී නියුක්ලික් ඇසිඩ් හැදෙන එක නිෂේධනය කරනවා. දැන් හැදෙන එක නිෂේධනය කරනවා. හරිද? ඊට පස්සේ ඊළඟ එක තමයි නියුක්ලික් ඇසිඩ් හදන්න ඕන වෙන රසායනික ද්‍රව්‍ය. අපේගේ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවා කරනවද? ඒවා બ્લોක් කරලා දානවා. ඒවා બ્લોක් කරලා දානවා. හරි? ඊළඟ අවස්ථාව DNA හදන්න ඕන කරන RNA DNA හදන්න ඕන කරන මියස්ටික අම්ල එන්සයිම් બ્લોක් කරලා දානවා. හරි? මොකද වෙන්නේ එතකොට ওই ටිකේදී? ওই ටිකේදී අලුතෙන් නියුක්ලික් ඇසිඩ් හැදෙන එක නිෂේධනය වුණොත් මම මෙතන යනවා නියුක්ලික් ඇසිඩ් හැදෙන එක නිෂේධනය වුණොත් ඉන්හිබිට් කරොත් දැන් ඉන්න පරම්පරාවට ජීවත් වෙන්න පුළුවන්ද? නියුක්ලික් ඇසිඩ් හැදෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ජීවත් වෙන්න බෑ. ඒක මොකද්ද? එහෙනම් සයිඩල්. හරි? ඒවට අවශ්‍ය කරන DNA හරි? එන්සයිම හරි? එන්සයිම ඊට පස්සේ වෙනත් කිමිකල් හරි? ඒවා બ્લોක් කරොත් මොකද වෙන්නේ? ඊළඟ පරම්පරාව හදන්න බෑ. ඒවා මොනවද? තමයි ස්ටැටික්. ඒ කියන්නේ මේ අවස්ථා දෙකම ස්ටැටික්. හරිනේ? එහෙනම් මතක තියාගන්න බැක්ටීරියසයිඩල් අවස්ථා අපිට දකින්න ලැබෙනවා 4ක්. 4ක් තියෙනවා බැක්ටීරියස්ටැටික් අවස්ථා. සයිඩල් අවස්ථා 4යි 1 සහ 2 ඊට පස්සේ අපිට හම් වෙනවා 4 ඊට පස්සේ හම් වෙනවා 5. හරි? බැක්ටීරියස්ටැටික් අවස්ථා 4යි ඒ තමයි 3 6 7. හරි? මම කිව්වා හරි නේද? මෙතන අවස්ථා 3යි නේ. 4යි 3යි තියෙන්නේ. right. ඔන්න ඔය විදිහ තමයි මේ ඇන්ටිබයොටික් අපි වර්ග කරද්දී ඇක්ෂන් එක අනුව වර්ග කරද්දී මෙන්න මේ විදිහ මතක තියාගන්න. මොකද්ද? අවස්ථා 7ක් තියෙනවා ඇක්ෂන් 7න් 1 2 4 6 සයිඩ්. ඊළඟ අවස්ථා 3 3 6 7 ස්ටැටික්. හරිනේ වැඩි?
අපි මේක ඔහොම දාගෙන යටින් මේ 1 2 3 4 5 6 කියන්නේ මොනවද කියලා ලියා ගන්න. එතකොට තවත් මතක හිටියි. මම මේ පින්තූරේ මෙහෙම දුන්නේ දැක්ක ගමන් මතක් වෙනවා. මේක බැක්ටීරියයිඩල්ද ස්ටැටික්ද කියලා පුළුවන් වෙනවා ඩ්‍රග් එකක් ගැන කියපු ගමන්. මේක දිහා බලපු ගමන් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මොනවද? මේක සයිඩල්ද ස්ටැටික්ද කියලා කියන්න. හරි? right. දැනට සරලව පින්තූරේ ඔළුවේ ඇඳ ගන්න. ඔළුවේ ඇඳ ගන්න කිව්වේ මේ පෑනින් අදින්න එපා ඔළුවේ. හරි? ඉතින් ඔළුවේ ඇඳ ගන්න. ඊට පස්සේ පොතේ යන්න මතකේ. හරි? ඊට පස්සේ අපි 1 2 3 4 5 6 7 කියලා ලියමු පිළිවෙලට මේ මොනවද කියන්නේ. හරි? හරි ඔන්න අපි හිතේ නම් ඇඳගත්තා. දැන් පොතේ ඇඳ ගන්න ගමන් නේද? පොතේත් ඇඳගෙන ඉවරයි. දැන් ඉතින් ලියන්න යන්නේ. ඔච්චර ඉක්මනට කොහොමද මේක කරන්නේ? මේක කරන්න පුළුවන්. නේද? right. අපි යන්න. එක පළමු අවස්ථාව බලන්න බෝඩ් එකේ මෙහෙදි පේනවනේ වල. මේ අනිත් කැමරාවෙන් මේ බෝඩ් එකේ උඩත් එක්ක ලියන්න පුළුවන්. හරි. පොඩි අවුලකදී ලයිට් එක පේනවනේ. හරි. ගමු එක cell wall synthesis inhibitors. කොළ පාටේ ලියද්දි පේනවද ඔයාලට? cell wall synthesis inhibitors. අපිට කොළ පාටක් එපා නිල් පාටක් එපා නේද? ඔය පාටවල දෙක මාරුවට අපේ රට කෑව. හරි. excuse me පේනවද? පේන්නේ නැත්තම් කියන්න. hello sir කියන්න. sir මේ ඔය sir ෆෝන් එකෙන්ද පේන්නේ අපිට? දැන් පේන්නේ ෆෝන් එකේ. හරි sir හරි මේ පොඩි idea එකක් ගන්න හැදුවේ. නෑ මේකේ මෙහෙමයි. අර Droid cam එක හරියන්නේ නැහැ. ඒකේ quality අඩුයි. හරිද? ඔව් ඒක තමයි sir. මම කරන්නේ මෙහෙමයි. ෆෝන් එකයි ලැප් එකයි දෙකම zoom වලින් දෙකෙන්ම මේ කනෙක්ට් කරලා ඉන්නේ. දැන් මම ලැප් එක host කරන්නේ නැතුව මම ෆෝන් එක host කරන් ඉන්නේ. හරි? තේරෙනවද? ඔව්. ඔව් sir. ස්ටලයින් ෆෝන් එක. කියන්නේ මේ ඒවා දෙකකින් යන්නේ. දැන් මට ලැප් එක host කරන්න ඕන නම් මේකෙන් දෙන්න ඕනේ ආපහු ලැප් එක host කරන්න කියලා. ඊපස්සේ මට ලැප් එක ගිහලා ලැප් එකකින් ස්ක්‍රීන් එක ෂෙයා කරලා වීඩියෝ එකම පෙන්නන්න පුළුවන්. මම ෆෝන් එකෙන් ඒක පෙන්න ගන්න දෙන්නේ. ෆෝන් එකට මම දාන වීඩියෝ දාලා නැහැ. ෆෝන් එකෙන් පුළුවන් ඒක කරන්න. වඩා හොඳයි ෆෝන් එකෙන් කරනවා. මේක ලේසි එතකොට. Droid cam එකේ ප්‍රශ්නයක් තියෙනවා. Droid cam එකේ මේ දැන් මේ තියෙන quality එන්නේ නැහැ. මේ ෆෝන් එකේ එන quality ඔව් ඒක තමයි. ඊළඟ quality එන්නේ නැහැ Droid cam එකේ. quality ගොඩාක් අඩු වෙලා එන්නේ. ඒකයි ප්‍රශ්නේ. එහෙනම් මම ඒක චුට්ටක් අයින් කරලා මම කෙලින්ම ගත්තේ මේකෙන්. ෆෝන් එකේ cam එකෙන් යන එක හොඳයි කියලා හිතනවා මට. පොඩි අවුලක් තියෙන මේක ඔටෝ zoom වෙනවා මේ වීඩියෝ එක සමහර විට පොඩි වෙන්න ලොකු වෙන්න පුළුවන්. හරි? වුණා සර්. හරි නේද? right. අපි දාගමු cell wall inhibitors. මේක ඔයාලට කොළ පාට ක්ලියර් පේන්නේ නැද්ද? පේන්නේ නැත්නම් කළු පාට ලියන්න. දෙක. එතන දාගන්න cell wall synthesis inhibitors කියන තැන එතන දාගන්න අපේ භාෂාවෙන් මොකද්ද? destroy cell wall ඒක ඉස්සරහින් දාගන්න bactericidal හොඳම උදාහරණයක් ඔයාලට කියන්න පුළුවන්ද? සෛල විත්ති විනාශ කරන ඖෂධ මම ඉස්සරහින් කිව්වා නේද? මොනවද? penicillin වගේ. හරි? cephalosporin වගේ. මතක ඇතිනේ? මම අපෝ කියනවා ඒවා තමයි ඒකට අදාළයි. අපි යන දෙවෙනි මේ මුල තියරිය හොඳට අල්ලගන්න. නැත්නම් වැඩි අවුල්. මේක හොඳට මතකයි නම් ඉතින් යක් ප්‍රශ්නයක් නෑ. අපි යන්නේ ඊළඟට යන්නේ දෙවෙනි එක cell membrane එක
synthesis inhibitors. Cell membrane synthesis inhibitors. Cell membrane synthesis inhibitors. හරි. ඒ මොකද්ද? ඒකත් බැක්ටීරියසයිඩ්. අපි උදේට උදාහරණයක් ලියුවේ නෑ නේද? බැක්ටීරියසයිඩ්. මේකට හොඳ උදාහරණ දාන්න ඕන. penicillin. හරි. සෙල් වෝල් එක නිෂේධනය සෙල් මෙම්බ්‍රේන් එක නිෂේධනය කරන්න හොඳම උදාහරණ තමයි polymyxin. තුන්වෙනි ගෲප් එක. හරි. තුන්වෙනි ගෲප් එක. මම තුන්වෙනි කිව්වේ 3 සහ 4 රයිබෝසෝම ගැන නේද? තුන්වෙනි එකේදී මම කියනවා protein සංශ්ලේෂණය නිෂේධනය කරනවා. protein synthesis inhibitors. Protein synthesis inhibitors. හරිනේ වැඩි? මේ protein synthesis inhibitors වල මොකක්ද action එක? bacteriostatic. bacteriostatic. හරිනේ. ඒකට ඉතින් අපිට උදාහරණ තියෙනවා. ටෙට්‍රාසයික්ලින් ඔය වගේ ඒවා තියෙනවා. හරි? අපි ඒවා බලමු. ඕනම උදාහරණයක් ලියාගන්න. ටෙට්‍රාසයික්ලින්. හරිනේ? ටෙට්‍රාසයික්ලින්. right. ඊට පස්සේ ඊළඟ එක හතරවෙනි එක form abnormal protein. ඒක මොකද්ද? ඒක සයිඩර්. හරි? ඒක බැක්ටීරියසයිඩ්. abnormal protein හදනවා. ඒක බැක්ටීරියසයිඩ්. හරි? හොඳම උදාහරණ මොනවද? amino glycoside කාණ්ඩයේ ඖෂධ. හරි? gentamicin, හරි? erythromycin නේද? ඕවා. ඊළඟ amino glycoside. මේක ඖෂධ කාණ්ඩයක් ඈ. amino glycoside. amino glycoside. site කියන්නේ C amino glycoside. එතන පේනවා ඇති නේද site කතාව. හරි බැක්ටීරියසයිඩල් කියන වද තියෙන. ඊට පස්සේ පස්වෙනි එක පහ එන්නේ කොහෙද? 5 6 7. පස්වෙනි එක අපිට එනවා එතන මොකද්ද? නියුක්ලික් ඇසිඩ් සංශ්ලේෂණය නිෂේධනය කරනවා. නියුක්ලික් ඇසිඩ් synthesis inhibitors. nucleic acid synthesis inhibitors. Nucleic acid synthesis inhibitors. හරි? න්‍යෂ්ටික අම්ල සංශ්ලේෂණය නිෂේධනය කරන ඖෂධ. හරි? එයා සයිඩර් බැක්ටීරියසයිඩර් bactericide. Right. Right. Bactericide. ඒකට හොඳම උදාහරණය තමයි මොනවාද? ක්විනලෝන් වගේ ඖෂධ. ක්විනලෝන්. ඒකත් ඖෂධ කාණ්ඩයක්. හරි? සිප්‍රොෆ්ලොක්සසින්, හරි? ඕෆ්ලොක්සසින්, නෝෆ්ලොක්සසින්
ක්විනලෝන්. මේ කාණ්ඩ ඉස්සරහට කියනවා නම් 6 වෙනි එක. බෝඩ් එකේ මේ හරිය පේනවනේ ඔයාලට. 6 වෙනි එක. 6 වෙනි එකේදී කරන්න තියෙන්නේ 6 වෙනි එකේදී inhibit metabolic reaction essential for nucleic acid synthesis. න්‍යෂ්ටික අම්ල නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන පරිවෘත්තීය ක්‍රියාවන් නවත්තලා දාන්න. හරි? right. inhibit metabolic reaction for nucleic acid synthesis. න්‍යෂ්ටික අම්ල සංශ්ලේෂණයට අවශ්‍ය කරන පරිවෘත්තීය ක්‍රියාවන් නවත්තනවා. එතකොට ඒක බැක්ටීරියෝස්ටැටික්. බැක්ටීරියෝස්ටැටික්. හරි? ඒකට හොඳම උදාහරණය තමයි අපි ඔයාලට කියන ඇන්ටි මෙටබොලයිට්ස් කියලා කියනවා. හරි? ඒකට හොඳම උදාහරණ තමයි සල්ෆොනමයිඩ් කියන ඖෂධ කාණ්ඩය. හරි? සල්ෆොනමයිඩ්. සල්ෆර් ඩ්‍රග්ස්. හරි? සල්ෆොනමයිඩ්. ඔයාලා අහලා ඇති කෝට්‍රයිමැක්සසෝල්. සල්ෆා මෙතොක්සසෝල්. සල්ෆොනමයිඩ්. හරි? ඒ කියන්නේ මේවට අවශ්‍ය කරන ෆෝලික් ඇසිඩ් ඒ වගේ දේවල් ඕන වෙනවා මේවා විකන්නේ වෙන්නේ. අන්න ඒ හදන ක්‍රියාවලිය. හරි? ඩයිහයිඩ්‍රෝෆෝලික් ඇසිඩ් හරි ටෙට්‍රාහයිඩ්‍රෝෆෝලික් ඇසිඩ් වලින් ඩයිහයිඩ්‍රෝෆෝලික් ඇසිඩ් හදන එක ඒ ෆෝලික් මේවට අවශ්‍ය කරන සමහර දේවල් පරිවෘත්තීය ක්‍රියාවන් ඒවා બ્લોක් කරලා දානවා මේ කාණ්ඩේ. ඒක බැක්ටීරියෝස්ටැටික්. දැන් 7 වෙනි එකටයි යන්නේ. නේද? අන්තිම එක. හරි. ඒකෙත් ඔයාලට පේනවා ඇති මොකද්ද? මේකේ DNA RNA කියන්නේ න්‍යෂ්ටික අම්ල හදන්න අවශ්‍ය කරන එන්සයිම් වර්ග අපි ඖෂධ දීලා બ્લોක් කරනවා. બ્લોක් කරපුවම මොකද වෙන්නේ? ඒවා හැදෙන්නේ ඊළඟ පරම්පරාවක් හැදෙන්නේ. ඉන්න පරම්පරාව පවතිනවා ඊළඟ පරම්පරාව හැදෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒක බැක්ටීරියෝස්ටැටික්. right. ඒකට දාගමු නම් drugs that block enzyme need for DNA synthesis. Enzyme that need for DNA synthesis. ඒක මොකද්ද? බැක්ටීරියෝස්ටැටික්. බැක්ටීරියෝස්ටැටික්. ගොඩාක් වෙලාවට මේවට අපි පාවිච්චි කරන්නේ RNA DNA හදන එක අට අවශ්‍ය කරන ප්‍රෝටීන් වර්ග නිෂේධනය කරන එක තමයි එන්සයිම් වර්ග නිෂේධනය කරන එක තමයි මේකෙන් කරන්නේ. ගොඩාක් ඇන්ටිවයිරල් ඩ්‍රග්ස් මේ කාණ්ඩයේ යටතේ එනවා. මොනවාද? ඇන්ටිවයිරල් ඩ්‍රග්ස්. හරි? ගොඩාක් ඇන්ටිවයිරල් ඩ්‍රග්ස් මේ යටතේ සිඩෝවිඩින්, අයිඩොක්සිරිඩින්, හෝමෝන් කියලා ඒසයික්ලෝවා, ගැනිසයික්ලෝවා මේ කාණ්ඩය යටතේ තමයි එන්නේ. හරි? ගොඩාක් ඇන්ටිවයිරල් ඩ්‍රග්ස් මේ යටතේ ඉන්නේ. හරිද වැඩේ? right. ඔන්න එහෙනම් අපේ මොනවාද? mechanism of action ටික කිව්වා. මේ ටික තමයි ඔයාලගේ ඇන්ටිබයොටික් පාඩම කියන ලොකු පාඩම පුරාවටම භාවිත කරන්නේ. හරිනේ? දැන් මේකේ වචන ටික මතක ඇති. broad spectrum, narrow spectrum. හරි? ඊට පස්සේ bacteriostatic,
bactericide. අපි දැන් ටිකක් දාගමු common terms ටික. හරි? අපි මෙතන පොඩි තරුවක් දාලා අරගෙන ලියමු නේද? පොඩි තරුවක් දාලා ලියා ගන්න මෙන්න මේ විදිහට most antiviral drug මෙතන ලියන්න. most antiviral drugs කියලා දාන්න 7 කියලා දාන්න. 7 වෙනි action එක දෙන්න. most antiviral drugs act by action 7. හරි. ඔන්න මෙතන දාන්න act by action 7. හරි. ඊට පස්සේ අපිට ආයෙ කියන්න පුළුවන් antibacterial drugs. හරි. antibacterial ගොඩාක් antibacterial drugs මෙන්න මේවා. මොනවද? පළවෙනි අවස්ථාව. හරි. තුන්වෙනි අවස්ථාව, හතරවෙනි අවස්ථාව, පස්වෙනි අවස්ථාව ඔය වගේ අවස්ථා වලින් තමයි අපි antibacterial action එක ගන්න. ඒකත් දාගන්න most antibacterial drugs act by 1, 3, 4, 5, 6. හරි. ගොඩක් වෙලාවට fungal anti fungal effect එක අපි ගන්නවා ගොඩක් වෙලාවට මොනවා කරලාද? number 2 පාවිච්චි කරලා polymyxin එහෙම අපි දීලා anti fungal effect එක ගන්නවා. right. ඒක එළියට මේ most ගොඩක් වැඩිපුරම තියෙන action තමයි මේක. හරි. right. ඊට පස්සේ අපි දාගමු අපිට දකින්න ලැබෙන common terms ටිකක් තියෙනවා තව මේකෙදි ඉගෙන ගත යුතු. හරි. right. මේ දවස්වලත් මේ වැඩිපුර මේ වචන නම් කතා වෙනවා. ඒකින් අපි ඒකත් දාගමු. හරි. right. මේකෙන් යන common terms. common terms වලට යන්න කලින් අපි දාගමු classification of bacteria එක චුට්ටක් දාගමු. හරි. දැන් අපි කතා කරන්නේ මේ antibacterial drugs යන්නේ antiviral මේ පාඩමේ අන්තිමට යන්නේ. right. මේක දාගමු එහෙනම් මේ විදිහට classification of antibacterial drugs. Sorry, bacteria. अभी drugs action and classification करें. Classification of bacteria. एक चुट्टा का भी डायरेक्ट इंसर्ट है. पहले एक किना में आगे साइड स्ट्रक्चर का अनुवा न्यूक्लिक एसिड में आगे न्यास्टिया में है न्यास्टिक आम्ल टैनिंग टैनत ये नो एक इंदा प्यार संविधान ये वो न्यास्टिया में तीनदा आप ये नो प्रोकैरियोटिक किया ला. अरे ඊට පස්සේ අපි කියනවා මෙයාලා මොනවා වෙන්න පුළුවන්ද සෛල බිත්තිය weak ද strong ද කියන එක මත gram negative සහ gram positive කියලා අපි වර්ග කරනවා. ඒ කියන්නේ කලරින් කිරීම මත ඩයි එකක් පාවිච්චි කරනවා ඩයි එක මත. හරි. right. අපි දානවා gram positive and gram negative. හරි. gram positive and gram negative.
ඊළඟට shape එක අනුව Hawkeye Bacillus නැත්නම් bacilli ඊට පස්සේ spirochete නැත්නම් spirulum හරි spirochete හරි ඊට පස්සේ ඔක්සිජන් යූස් එක අනුව සවායු සහ නිර්වායු ඔක්සිජන් යූසේජ් එක අනුව හරි aerobic and aerobic හරි නේද ඔන්න ඕකත් ඉතින් අපි ඒ ලෙවල් වල ඉගෙනගෙන තියෙනවා අපි මේ වචන ටික දාන්නේ ඩ්‍රග් එක ගැන කියද්දී එයා බලපාන ස්පෙක්ට්‍රම් එක හරි කවුරු මතද ක්‍රියාත්මක වෙන්නේ කියලා කියද්දී ක්‍රියාව නෙගටිව් කට්ටියට මේක හොඳයි ඔකයිලට හොඳයි ඒරෝබික් කට්ටියට හොඳයි කොහොමද කියලා අපිට කියන්න පුළුවන් ඒකයි මේ වචන ටික මම මෙතෙන් දැන්නේ right දැන් යන් අපි අර කියමු common terms ටිකට යන්න අපි ඉක්මනට යන්න නේද එතනට යන් ඉක්මනට මේක දාගන්න classification of bacteria prokaryotic හරි gram positive or negative shape එක අනුව oxygen usage එක අනුව හරිනේ right අපි මෙතන යන් ඉස්සරහට එන common terms used in antibiotic therapy දැන් මම මේ අඳපෙක ටිකක් වෙලා ඔයාලට තිබ්බේ මේක දකින්න මම හිතන්නේ මතක් වෙන ප්‍රමාණය වැඩි නේද අපිට නම් සාමාන්‍ය ජීවිතේ එහෙම නෑ දකින්න එපා වෙන එකයි වෙන්නේ එහෙමද හරි දකින්න නැතුව තිබ්බනම් හරි හොඳට මතක ඉන්නෝනේ මේ කියන්නේ එහෙනම් common terms මේ දවස්වල වැඩිපුරම පාවිච්චි කරන වචන කීපයක් තියෙනවා නේද එක common terms පළවෙනි එක තමයි epidemic හරි ඔයාලා අහලා තියෙනව නේද epidemic infection කියන්නේ මොනවද කියලා epidemic කාට හරි කියන්න පුළුවන්ද epidemic infection කියන්නේ මොකක්ද වක්කෝ ඒරියා එකක ඔය ප්‍රදේශයක වැඩිපුර ප්‍රමාණයක් පැතිරලා තියෙනවා. හරි? يعني කේසස් ගොඩක් report වෙනවා නම් අපිට. ඒක එපිඩීමික්. හරි? ගොඩක් වෙලාවට මේ කියන්නේ වසංගත රෝග කියලා. හරි වසංගතය. හරි? දැන් මේ ලෝක මට්ටමින් කියන්නේ මොකක්ද? මේක පැන්ඩමික් කන්ඩිෂන් එකක් නේ. right. හරි. එහෙනම් එපිඩීමික් කියන්නේ මොකද්ද? large area එකක cases ප්‍රමාණය number of cases reported ප්‍රමාණය වැඩි. එහෙම එකක් අපි epidemic කියලා කියනවා. හරි. ඒකත් දාමු ටක් ගාලා ලියාගන්න. Spreading a large number of cases in given area. Spreading a large number of cases in given area. කොයිදෝ ප්‍රදේශයක වැඩිපුර cases ප්‍රමාණයක් වාර්තා වෙනවනම් ඒක අපි කියනවා epidemic කියලා. epidemic. ඊළඟ එක දාගමු අපි endemic. endemic infection. එක ප්‍රදේශයකට විතරයි මේක. endemic. endemic infection. දැන් උදාහරණයක් ගත්තාම ඩෙන්ගු රෝගය ගත්තාම වැඩිපුර දකින්න ලැබෙන්නේ අපේ මොකද බස්නාහිර පළාත ඒ වගේ පළාතවල මැලේරියා ගත්තාම කොහෙද උතුරු මැද පළාත
නැගෙනහිර ඒ වගේ පළාත්වල මැලේරියා දකින්න ලැබෙනවා. ඒවට කියනවා අපි endemic කියලා. හරි? endemic infection. අපි ඒක දාගමු. occurrence of few cases බොහොම කීපයයි report වෙන්නේ. occurrence of few cases occurrence of few cases of infectious disease in a given area of infectious disease in a given area. හරි නේද? in a given area. right. ඊළඟ වචනේ pathogenic. ඔයාලා අහලා තියෙනවා මේ වචනේ? pathogenic. genic කියන්නේ හැම වෙලෙම ජනනය වෙනවා. pathogen කියන්නේ පැතෝ කියන්නේ ව්‍යාධිය. ව්‍යාධියක් ජනනය කරන නැත්නම් ව්‍යාධියක් ජනනය කරන කියන්නේ disease causing රෝග ඇති කරන disease causing රෝග ඇති කරන pathogenic microorganism කියන්නේ disease causing රෝග ඇති කරන. තව අහලා තියෙන මෙහෙම වචනයක්. pyogenic microorganism. pyogenic කිව්වේ කවුද? pyogenic කියන්නේ මොනවාද? උණ ඇති කරන දෙයක් තියෙනවා නම් ඒක ඇවිල්ලා pyrogenic. මේ pyrogenic කියන්නේ උණ ඇති කරනවා. pyogenic කියන්නේ සරව ඇති කරනවා නම් පස්. හරි? පස් ඇති කරනවා නම් පස් කිව්වේ පොළවේ පස් නෙමෙයි සරව. හරි? දාගන්න pyogenic pus forming microorganism. සරව ඇති කරන කට්ටිය. pyrogenic කිව්වේ උණ ඇති කරන කට්ටිය. හරි? ඊට පස්සේ තියෙනවා තව වචනයක් bactericidal, bacteriostatic ඒවා දන්නවනේ ඔයාලා. antifungal ඒවා දන්න. ওই ටික තමයි අර කියපුවාට අමතරව තියෙන වචන ටික. මේ වචන හතර හොඳට බලන්න. epidemic කියන්නේ large number of cases report වෙනවා given area එක. හරි? endemic කියන්නේ හරි cases ප්‍රමාණය අඩුයි given area. මේක අනිත් වචනේ pandemic. දැන් පාවිච්චි කරන වචනේ pandemic. ඒකත් දාගමු අපි නේ. pandemic. pandemic කියන්නේ ගන්න. large number of cases in the globally. හරි? ලෝකෙම. හරි? large number of cases in global pandemic. හරි නේද? right. ඔන්න එන ඒ වචන සෙට් එකත් හරි. හරිනේ? දැන් අපිට යන්න තියෙන්නේ මෙතනින් ඔයාලා දන්නවා ගිය සතියේ කිව්වා අපි ස්පෙක්ට්‍රම් එක wide spectrum ඊට පස්සේ නැත්නම් broad spectrum narrow spectrum කොච්චර ප්‍රමාණයක් මත ක්‍රියාත්මක වෙනවද කියන්නේ. සුද්ධජී කොච්චර ප්‍රමාණයක් මත අපිට දකින්න මේ ද්‍රව්‍ය ක්‍රියා වෙනවද කියන්නේ. ඊළඟට අපි තව වචන ටිකක් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට කියන්න වෙනවා ඊළඟට අපි ඇන්ටිබයොටික් එකක් පාවිච්චි කරද්දී rationally use කරනවද නැද්ද? හරි? rational usage of antibiotic කියන්නේ අපි හිතන්න ඕනේ හැම වෙලෙම මේ ජීවියෙකුට එරෙහිව දෙන ඖෂධ. හරි? මේ ජීවියා පොඩි දෙයක් කරන්න පුළුවන් අපිට. අපි හිතමු මෙහෙම දෙයක්. අපි හරියට තාර්කිකව මේ ඩ්‍රග්ස් පාවිච්චි කරේ නැත්තම් මේ ඖෂධ වල භයානක ප්‍රතිඵල එන්නේ ඊළඟට. මොකක්ද භයානක ප්‍රතිඵලය? අපි හිතමුකෝ ඩ්‍රග් එකක් අපි වැඩිපුරම පාවිච්චි කරන වැරදියට.
අනිත් ඩ්‍රග්ස් වගේ නෙමෙයි. අනිත් ඩ්‍රග්ස් නම් අපේ ඇඟට ගියා අපේ ඇඟේ සෛල එක තමයි සෙල්ලම් දාන්නේ. හැබැයි මේ ඩ්‍රග්ස් එහෙම නෙමෙයි. කෙලින්ම ජීවියෙක් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ජීවියෙක්ට එරෙහිව. ඒ ජීවියාගේ තැන් 7කට පහර දෙන එකයි අපි කරන්නේ. හරි? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට බැරි වෙලාවකට වැරදුනොත් හරි ක්‍රමයට මේ බෙහෙත ගන්න. අපි හිතමු පැය 8න් වටන එක දිගට දවස් 5ක් බොන්න තියෙනවා. අපිට එකක් මිස් වෙනවා එක ඩෝස් එකක්. මොකද වෙන්නේ? ඒ ඩෝස් එකේදී මිස් වෙනකොට අපේ ඇඟ ඇතුලේ ඉන්න සුද්ධ ජීවි හරි ඒ සුද්ධ ජීවියා එක මොහොතකදී එයා අඳුර ගන්නවා එයාට ජීවත් වෙන්න අවස්ථාවක් මේ ඩ්‍රග් එක දෙනවා. ඇයි? ඒ ඩෝස් එක මිස් වුණානේ. ඒ වෙලාවේ මෙයාට ජීවත් වෙන්න පුළුවන්. ඒ වෙලාවේ මෙයා අඳුර ගන්නවා තමන්ගේ කොතනටද පහර දෙන්නේ කියලා. එතකොට මෙයා මොකද කරන්නේ? ආයි පහර දෙන්න තැනට එරෙහිව මොනවා කරනවද? එයා හදා ගන්නවා තමන්ගේ ශරීරයේ ක්‍රියාකාරී ප්‍රෝටීන හදලා ටක් ගාලා එයා හදා ගන්නවා. සාමාන්‍ය සුද්ධ ජීවියෙක් විකණ්ඩණය වෙන්න එච්චර වෙලාවක් යන්නේ නේද? ඒ කියන්නේ අපි පැය 8ක් බෙහෙතක් නැතුව තිබ්බොත් එහෙම ගන්න එකක් එක දිගට නැති වෙලා තිබ්බොත් ඒ පැය 8 ඇතුළේ සුද්ධ ජීවීන්ට මොකද්ද හදා ගන්න පුළුවන්? අන්න අර ප්‍රතිරෝධීතාවය ගොඩනගා ගන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? ඒ ප්‍රතිරෝධී වෙච්ච සුද්ධ ජීවීන් ටික ඇහෙනවද මාව? ඇහෙනව නේද? හරි. සුද්ධ ජීවී මෙන්න මේ විදිහට ප්‍රතිරෝධීතාවය ගොඩනගාගත්ත ගමන් මොකද වෙන්නේ? ඒ කට්ටිය විතරයි ඉතුරු වෙන්නේ. අර සුළු පිරිසක් ප්‍රතිරෝධීතාවය ගොඩනගාගත්ත සුළු පිරිස ඉතිරි වෙනවා. ඉතිරි වෙච්ච කට්ටිය මොකද වෙන්නේ? එයාලා මැරෙනවා. හරි? උදාහරණයක් ගන්න ඔග්මෙන්ටින් අපි බොනවා දැන්. පැය 8න් 8ට බොන්න කියලා කියනවා. අපිත් බොනවා. හැබැයි එක ඩෝස් එකක් අපිට මිස් වෙනවා. මිස් වෙනකොට මොකද වෙන්නේ? ඔග්මෙන්ටින් වලින් මොකද වෙන්නේ? ලේවල එක ලෙවල් එකකට එහායින් තියෙන්න සුද්ධ ජීවීන් ටික මැරලා යනවා. ලේවල එක දිගට තියෙන්න ඕනේ ඒ ඩ්‍රග් එක. එක දිගට ඒ දවස් ගන්න තියෙන්න ඕනේ. සුද්ධ ජීවීන් ඔක්කොම මැරලා යනවා. හරි? එයාලා බැක්ටීරියසයිඩල් ඉෆෙක්ට් එකක් පෙන්නන්නේ ඔක්කොම මැරෙනවා. දැන් ප්‍රශ්න තියෙන්නේ මෙහෙම මැරෙනකොට එක ඩෝස් එකක් අපිට මිස් වෙනවා. ඔග්මෙන්ටින් පෙත්තක් ගන්න බැරි වෙන එක පැය 8කට අමතක වෙනවා. දැන් මොකද වෙන්නේ? අන්න ඒ මොහොතේදී සුද්ධ ජීවි අඳුර ගන්නවා මගේ සෛල බිත්තිය තමයි මෙයා පහර දුන්නේ. ඒ නිසා මම සෛල බිත්තිය වෙනස් කරගන්නවා. හරි? සෛල බිත්තියේ ක්‍රියාකාරීත්වයේ එක පොඩි ගාඩ් එකක් හදාගන්න ඉන්න මෙයා මොකද කරන්නේ? සංකල්ප හදාගන්නවා මේකට එරෙහිව. මොකද්ද? වෙනස්ම දෙයක් ප්‍රෝටීන් නිෂ්පාදනය කළ සෛල බිත්තිය සංශ්ලේෂණය කරන විදිය වෙනස් කරගන්න. වෙනස් කරගත්ත ගමන් මොකද වෙන්නේ? අන්න ඒ වෙනස් කරගත්ත කට්ටිය සර්වයිව් වෙනවා ඉදිරියට. ඒ ඩ්‍රග් එක ගන්න කාල සීමාව දක්වා එයාලා බේරලා ඉන්නවා. හැබැයි සුළු පිරිසයි එහෙන් බේරලා ඉන්නේ. ඒ බේරලා ඉන්න පිරිස එහෙමම ඇගේ ඉන්නවා. දැන් ලෙඩේ හොඳ වෙනවා. අර කට්ටිය හැංගිලා ඉන්නවා. හරි? දැන් මොකද වෙන්නේ? ආය ආසාදනයක් එනවා. ඒ ඉන්නේ කාගෙන්ද ආසාදනය එන්නේ? අර ප්‍රතිරෝධය ගොඩනගාගත්ත කට්ටිය ගහණය වැඩි කරගෙන නැවත ආසාදනය කරනවා. දැන් අපි ඔග්මෙන්ටින් දෙනවා. හරි ඒක වෙන්නේ. ආන්සර් කරයි ආදාගත ආන්සර් කරනවා. ඔන්න ඕකට කියන අපි රෙසිස්ටන්සි ප්‍රතිරෝධීතාවය කියලා කියනවා. හරි? ඔය ප්‍රතිරෝධීතාවයේ ආසියාතික රටවල් වල එදා ඉඳන් මේ වෙනකල් ගොඩ නැගුණා. ඇයි ආසියාතික රටවල් වල විශේෂයෙන් දකුණු ආසියාතික රටවල් වල ඉන්න වෛද්‍යවරු මේ වැරද්ද කරා. හේතුව මොකද්ද? කම්පිටිෂන්. තරගයේ වැඩි වෛද්‍යවරු. එක වෛද්‍යවරයෙක් හරියට ඇන්ටිබයොටික් වල ප්‍රතිපත්තිය ගෙනියනවා. හරියට අවම ඇන්ටිබයොටික් එක පාවිච්චි කරනවා. හයි ඇන්ටිබයොටික් එකවර පාවිච්චි කරන්නේ නැතුව අඩු මේකේ නයන ඇමොක්සිලින් එකක් දෙන්න. හරි? අඩු වෙන නැත්නම් ඔග්මෙන්ටින් එකක් දෙන්න. ඒත් අඩු වෙන නැත්නම් සෙෆලොස්පෝරින් එකට යනවා. එහෙම යනවා. තව එක්කෙනෙක් මොකද කරන්නේ? තමන්ගේ PP එක හදාගන්න මොකද කරන්නේ?
අරයට වඩා ස්ටෙප් එකක් එහාට ගිහිල්ලා හයි ඇන්ටිබයොටික් එකක් පාවිච්චි කරනවා. එතකොට එයා කවුද වෙන්නේ? එයා වන් ෂොට් වෙනවා. නේද? එයා වන් ෂොට්. අයියේ දැන් නිවුස් වල ප්‍රසිද්ධ වෙන්නේ අර දොස්තර මහත්තයා බෙහෙත දෙනවා පිටුම් පාරක් යන්න දෙනවා හොඳ වෙන්නේ. හරි. දැන් අනිත් දොස්තර මහත්තයා මොකද කරන්නේ? හයි ඇන්ටිබයොටික් එකේ පටන් ගත්ත එකපාරයි ඔක්කොම ඩවුන්. හරි. ලෙඩේ හොඳ වෙනවා. ඒක හොඳයිද? නෑ ඒක හොඳ නැහැ. ඒක මම කියන්නම් තව ටිකකින්. ඒක හොඳ නැහැ. එහෙම වුණාම වෙන්නේ මොකද්ද? අනිවාර්යෙන්ම සුද්ධ ජීවී මොකද කරන්නේ? බැරි වෙලාවක ඒ බෙහෙතට අර විදිහේ වැඩක් වුණොත් එයාට ඩෝස් එකක් මිස් වෙලා හරි ගන්න බැරි වුණොත් ඒකට එහෙමත් එයා හදා ගන්න ඕනේ ප්‍රතිරෝධතාව හදා ගන්න ඕනේ අනිවාර්යෙන් හදා ගන්න ඕනේ. එහෙම හදා ගන්නකොට මොකද වෙන්නේ? එන්න ඇන්ටිබයොටික් වලට තියෙන ප්‍රතිරෝධීතාවය ගොඩ නැගිලා ඉවරයි. හරි ඇන්ටිබයොටික් එක හොයාගන්න සාමාන්‍යයෙන් අවුරුදු 20ක් විතර කාලයක් ගත වෙනවා. ක්ලිනිකල් ට්‍රයල් කරලා තමයි හොයාගන්න එක. අපි හොයාගන්න වේගයට වඩා වැඩි වේගකින් ඇන්ටිබයොටික් ප්‍රතිරෝධීතාවයට ලක් වෙනවා. හේතුව අපේ මොනවාටද? කම්පිටිෂන් එක වැඩි වීම. ಔಷಧ කියන එක මාෆියාවක් කියන්නේ ඒක. ඖෂධවල කම්පිටිෂන් එක වැඩි. ඒක පාවිච්චි කරන ප්‍රෙස්ක්‍රයිබර්ස් ලගේ කම්පිටිෂන් එක වැඩි. ඒක වරදක්. හරි? විශේෂයෙන් ආසියාතික රටවල ඒක ලොකු වරදක්. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? අද වෙනකොට අපිට ඇන්ටිබයොටික් අහිමි වෙලා තියෙනවා. හොඳම උදාහරණය. ගවර්න්මන්ට් සෙක්ටර් එකේ දැන් ක්ලොක්සිසිලින් එක ක්ලොක්සිසිලින් අයින් කරලා පාවිච්චි කරන්නේ. ඇයි ඒ? රෙසිස්ටන්ස් ඩෙවලොප් කරලා. ළඟදී මැමොක්සිලින් අයින් කරනවා. රෙසිස්ටන්ස් ඩෙවලොප් කරලා. ගොඩක් ඖෂධ අයින් කරන්න වෙලා තියෙනවා. ඉස්සර පාවිච්චි කරන ක්ලෝරම්පෙනිකෝල් අයින් කරා. හරි කෝට්‍රයිමොක්සෝගෙන් ඩ්‍රග් එක දැන් පාවිච්චි කරන බොහොම අඩුයි. මොකද වෙලා තියෙන්නේ? අපේ ඩ්‍රග්ස් වලට රෙසිස්ටන්ස් ඩෙවලොප් කරනවා. ඒක වැරද්ද කාගේද? අපේම තමයි. හරි සාමාන්‍යයෙන් පිළිරටක නම් හරි යුරෝපියන් කන්ට්‍රීස් වල සාමාන්‍යයෙන් ප්‍රෙස්ක්‍රයිබ් රැෂනලි එයා හරි ඩ්‍රග් එක හරි ඇන්ටිබයොටික් එක තෝරාගුවේ නැත්තම් හරි ෆාමසිස්ට් හැකියාව තියෙනවා මේකට එරෙහිව මොනවා කරන්නද තර්කයක් ගොඩනගන්න. එයා ඒක පිළිගන්නෙම නැත්තම් හරි වෛද්‍යවරයා ඒක පිළිගන්නෙම නැත්තම් ඒකට එරෙහිව කම්ප්ලේන්ට් කරන්න පුළුවන්. හරිද? මෙඩිකල් කවුන්සිල් ඒ රටවල තියෙන මෙඩිකල් කවුන්සිල්. එතන මොකද කරන්නේ යාලා? ඒක ඇත්ත නැත්නම් හොයලා බලලා වැරදි නම් වෛද්‍යවරයා ප්‍රෙස්ක්‍රයිබ් වැරදි නම් ඒ වෛද්‍යවරයාගේ ලියාපදිංචිය අයින් කරනවා. ලංකාවේ එහෙම කරන්නේ නෑ. ඒක නිසා ඒ රටවල තාම රෙසිස්ටන්සි කියන එක බොහොම හිමින් ඩෙවලොප් වෙනවා. හැබැයි ආසියාතික රටවල වේගෙන් මේ රෙසිස්ටන්සි එක ඩෙවලොප් වෙනවා. දැන් ප්‍රශ්නේ කොතනද කියලා තේරුණා නේද ඔයාලට? ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රෙස්ක්‍රයිබර්ස්ලා සහ ෆාමසිස්ට්ලා හරියට නම් මගේ ඩියුටි එක කරන්නේ නැති. හරිනේ? ඒක ඩියුටි එක කරනවා කියන්නේ හැමෝම තේරුම් ගන්න ඕනේ. තරගෙට බෙහෙත් දෙන එක නෙමෙයි. හරි? හැබැයි ඒ තරගෙන් වෙන හානිය ගැන හිතන්න. දැන් අපිට සාමාන්‍යයෙන් කෙනෙක්ට ඇමොක්සිලින් ආන්සර් කරන්නේ අපිට පටන් ගන්න වෙන්නේ ඔග්මෙන්ටින් ඕනේ. හරි? සෙෆලෙක්සින් ආන්සර් කරන්නේ නැත්නම් අපිට පටන් ගන්න වෙන්නේ සෙපියුරොක්සින් ඕනේ. හයි ඇන්ටිබයොටික් වලට යන්නේ. ඒකේ බයාලජිකල් ඉෆෙක්ට් එක මොකද්ද? අපේ ආහාර ජීවන පද්ධතියේ ජීවත් වෙන නැචරල් ෆ්ලෝරා එක. ස්වභාවිකවම අපේ ආහාර ජීවන පද්ධතියේ ජීවත් වෙන අපිට හිතකර සුද්ධ ජීවීන්. එයාලා විටමින් K නිෂ්පාදනය කරනවා. එක එක ඒවා අපේ ඇඟේ කරනවා. මේ හයි ඇන්ටිබයොටික් ගන්න මොකද වෙන්නේ? මේ සුද්ධ ජීවීන් ස්වභාවිකව ඉන්න කට්ටිය විනාශ වෙලා යනවා. හැබැයි විනාශ වෙලා යන එක විතරක් නෙමෙයි ඊළඟ භයානක ප්‍රතිඵලය ඊට වඩා දරුණු කට්ටියක් ඇඟ ඇතුලේ තැන්පත් වෙනවා. ඇඟ ඇතුලේ පළපදියක් වෙනවා. එයාලා ඊට වඩා භයානක ඉෆෙක්ට් අපිට දෙන්න පටන් ගන්නවා. ඕකට කියනවා අපි සුපර් ඉන්ෆෙක්ෂන්. මොකක්? සුපර් ඉන්ෆෙක්ෂන්. ඉන්න කෙනෙක් අයින් කළා ඒක උඩින් ඒක සිරා කතාව කියලා සිරා තමයි ඒකේ භයානකම අපිට තියෙනවා.
හරි දැන් තියෙන ප්‍රශ්නේ ඇන්ටිබයොටික් අපි ගාව නැහැ දෙන්නේ හරි ඇන්ටිබයොටික් ගොඩක් කිව්වා අයින් වෙලා තියෙනවා හරි මොකද්ද මේක කියන්නේ සුපර් ඉන්ෆෙක්ෂන් සුපර් ඉන්ෆෙක්ෂන් හරි එහෙනම් රැෂනල් යූස් කරනවා කියන්නේ මොකද්ද අපි බලන්න ඕනි හැම වෙලේම ඇන්ටිබයොටික් එකක් දෙනකොට best guess method මම ඔයාලට කියවනේ empiric therapy කියලා අපි තීරණය කරනවා මේ දවස්වල යන්නේ මේ වගේ ඩයරි එකක් මේකට හරියන බෙහෙත මේක හරි එහෙම කියලා අපි best guess method එකෙන් තීරණය කරනවා ප්‍රශ්නේ තියෙන්නේ best guess method එකට එරෙහිව සමහර අය මොකද කරන්නේ ලොකු high antibiotic වලට යනවා ඒක dangerous ඊළඟ කතාව අපි බලන්න ඕනේ හැම වෙලේම cost එක ගැන drug එකට යන cost එක ගැන හිතන්න ඕනේ drug එක resistant වෙයිද නැද්ද කියලා හිතන්න ඕනේ ඊළඟට අපි මොකද කරන්න ඕනේ culture කරන්න ඕනේ culture report බලන්න ඕනේ ඊට පස්සේ මොකද කරන්න ඕනේ antibiotic වලට sensitivity test කරන්න ඕනේ කොයි drug එකකටද මේක වැඩිපුරම ආන්සර් කරන්නේ මම අර ගිය සතියේ කියලා දුන්නේ අර වේගෙන් වර්ධනය වෙන එක අඩු වෙන එක අපි ඒක බලන්න ඕනේ හරිද ඉතින් ඒවා බලලා තමයි drug එකක් ලෙඩෙකුට දෙන්න ඕනේ. ඒක විතරක් හරියන්නේ නැහැ. ලෙඩට කියන්න ඕනි හරි ඩෝස් එක හරි වෙලාවට හරි නිසි කාලාන්තරයේ નિયમિત දින ගණන ගන්න කියලා කියන්නේ. ඒ කියලත් වැඩක් නැහැ. ෆාමසිස්ට්ක් තියෙන වැඩක් කරන්න මොකද්ද? එයාට කියන්න ඕනේ මේ බෙහෙත් එක්ක මේවා ගන්න එපා. හරි? උදාහරණයක් සිප්‍රොෆ්ලොක්සසින් එක කිරි ආහාර ගන්න එපා. ඩේරි ප්‍රොඩක්ට් ගන්න එපා. හරි? ඒවා ගන්නවා නම් පැය ගාණක් ඈත් කරලා ගන්න. උරා ගන්නෙ නැහැ. උරා ගන්න නැති වෙද්දි පොඩි ප්‍රමාණයක් ලේවලට යන්නේ. එතකොට ඉන්න සුද්ධ ජීවියා ඔන්න රෙසිස්ටන්ට් වෙන්න පටන් ගන්නවා. හරි නේද වැඩි? එහෙනම් මතක තියාගන්න රැෂනල් යූස් කරද්දී ප්‍රෙස්ක්‍රයිබර්ට වගේම ෆාමසිස්ට්ට වගකීමක් තියෙනවා මොනවද කරන්නද? මේවා හරියට කරන්න. හේතුව අපි මේ ඩ්‍රග්ස් වෙන ඖෂධ වගේ නෙමෙයි රෝගියෙකුට කියන්නේ වෙනත් රෝගකාරකයෙකුට එහෙම ජීවියෙකුට එහෙමයි දෙන්නේ. අපි ලොසාට දුන්නොත් අපේ ඇඟේ ෆන්ක්ෂන් එකයි වෙනස් කරන්නේ. දැන් අපි මේ කාගේ ෆන්ක්ෂන් එක වෙනස් කරන්නේ? අපේ ඇඟ තුලේ ඉන්න සුද්ධ ජීවියෙක්ගේ ෆන්ක්ෂන් එක. එයා ඒකට රෙසිස්ටන්ට් වුණොත් ඒ ඩ්‍රග් එක හරියන්නේ නැහැ. හරි? එහෙනම් අපි යන්න ඕනි rational use of antibiotic කියන තියරියට යන්න ඕනි. මේ තියරිය තමයි ගෙනාවේ කවුද? සේනක බිබිලි. මේ තියරිය තමයි ලංකාවේ ඇති කරේ. හැබැයි තියරි ඇති කරා ප්‍රායෝගිකව කරේ නෑ. භාවිතා කරේ නෑ. අද වෙනකොට ලංකාවේ තියෙන ඇන්ටිබයොටික් ගොඩක් ඒවා රෙසිස්ටන්ට්. හරි? හයි ඇන්ටිබයොටික් විතරක් සාමත් වැඩ කරනවා. ඒවත් තව ටික කාලෙකින් රෙසිස්ටන්ට් ඉදිරියට එන්න තියෙන ඇන්ටිබයොටික් ප්‍රමාණය හරිම අඩුයි. ඒ නිසා මොකද වෙන්නේ? සමහර ලෙඩවලට එක ඇන්ටිබයොටික් එකක් දීලා බෑ. ඇන්ටිබයොටික් 4-5 එකවර දෙන්න වෙනවා. හරි? හොඳම උදාහරණය TB, tuberculosis වලට ඩ්‍රග්ස් වර්ග 5යි. හරි? leprosy වලට ඩ්‍රග්ස් වර්ග 5යි. මොකද කියන්නේ? ඉදිරි අනාගතයේදී අද දෙන එක ඩ්‍රග් එක දීලා ලෙඩක් හොඳ කරගන්න බෑ. අපිට දෙන්න වෙන ඇන්ටිබයොටික් කීපයක්. හරි? ඒක නිසා ඒකත් තියෙනවා රැෂනල් යූස් වල කම්බිනේෂන් තෙරපි කියලා එකක්. හරි? අපි දැන් රැෂනල් යූස් කරලා ඒකේ අන්තිම හරියට තමයි යන්න හදන්නේ. නේද? ඒ කියන්නේ ලෝක විනාශය තමයි. හරි? මේ ඇවිත් තියෙන්නේ අන්න ඒ වගේ දෙයක් තමයි. අපි ඩ්‍රග්ස් පාවිච්චි කරනවා. හරි? ඒවට රෙසිස්ටන්ස් එක ඩිවෙලොප් කරගන්නවා අපිට පේන්නේ නැති ජීවි කොටාසයන්. හරි? ඩිවෙලොප් කරලා අපිට ට්‍රීට්මන්ට් කරගන්න බැරි තරමටම ප්‍රබල වෙලා යාලා එකවර පහර දෙනවා. මුළු සංහතියම විනාශ වෙලා යනවා. හරි නේද? හරි. ඔන්න ඕක තේරුම් ගන්න කොහොම දෙයක් වෙන්නම ඕන. හරි? ඊළඟ ගැටලුව තමයි අපි මෙච්චර කල් කිව්වේ වෛරල් ඉන්ෆෙක්ෂන් එක දවස් 3න් 4න් ඉවරයි කියලා. දැන් ඉවරද? නෑ නේද? ඉවර නෑ. හරි? බැක්ටීරියාව ඊට වඩා ප්‍රබල වෙනවා බලන්න දවසක
බැක්ටීරියා ඔහොම නෙමෙයි පහර දෙන්න ගන්න අපිට. හරි? එකවර ෂට් ඩවුන් වෙන්න දෙන්න. හරි? right. එහෙනම් අපි බලමු කොහොමද මේකේ rational use වලට යන්නේ කියලා. දාගමු අපි rational use of antibiotics. මම ගොඩක් වෙලා කියපු හින්දා note එක චුට්ටක් ලියන්න යන්න. rational use of antibiotics. right. ඒක දාගන්න එක. හරි? rational use of antibiotic එක. හරි diagnose එක කරන්න ඕනේ. හරි? right diagnosis දාගන්න එක. නැත්නම් correct diagnosis. හරි diagnosis එක කරන්න ඕනේ. correct diagnosis. බලන්න high rational use of antibiotic කියලා මොනවද ඒකේ තියෙන කරුණු? right correct diagnosis with either clinically or කියන ලක්ෂණ වලින් අපි තියෙන එක නම් මෙයාර මේක ඇත්ත කියලා. or laboratory testing. හරි නේද වැඩි? lab test කරලා හරි ඒක කරන්න ඕනේ. දෙවෙනි එක. හරි decision එක ගන්න ඕනේ. හරි ඒ කිව්වේ නිකන් හිමිරිසාවක් ආවත් අපේ කට්ටිය මොකද කරන්නේ? ගියපු ගමන් දුන්න ඇන්ටිබයොටික් පාව. හරි නිකන් common cold ආව. සාමාන්‍ය viral infection එක මේ හිමිරිසාවක් හරි දවස් දෙකකින් තුනේ හොඳ වෙනවා. ගියපු ගමන් අපි දෙන්න ඕන ඇන්ටිබයොටික් නෑ. හිමිරිසාව කියන්නේ හොඳ දෙයක්. නේද? ඒකේ තියෙන සමහර දේවල් ඉවත් වෙලා යන්න හොඳ දෙයක්. හිමිරිසාව. ඒකට අපි ඇන්ටිබයොටික් ගියපු ගමන් දෙනවා නම් මොකද වෙන්නේ? එතන rational use එකක් නෙමෙයි වෙන්නේ. එහෙනම් දෙවෙනි එක දාගන්න දෙවෙනි එක right decision should be made right decision should be made right decision should be made whether chemotherapy need or not. Whether chemotherapy need or not. අවශ්‍යද නැද්ද කියලා. need or not. හරි. ඊළඟ එක. තුන්වෙනි කාරණේ. අපි හැම වෙලේම බලන්න ඕනේ පාවිච්චි කරන ඩ්‍රග් එකේ ස්පෙක්ට්‍රම් එක. හරි ස්පෙක්ට්‍රම් එක. හැදිලා ඉන්නේ ග්‍රෑම් පොසිටිව් එකක් නම් ආසාදනය වෙලා ඉන්නේ අපි දෙන්න ඕනේ මොකද්ද ග්‍රෑම් පොසිටිව් මත ක්‍රියාත්මක වෙන ඖෂධ විතරයි. ග්‍රෑම් නෙගටිව් වල විනාශ කරන ඒවා දෙන්න හොඳ නැහැ. එයි අපේ ඒකේ නැචරල් ෆ්ලෝරා එක විනාශ වෙන්න පුළුවන්. හරි ස්පෙක්ට්‍රම් එක සලකා බලන්න. ග්‍රෑම් නෙගටිව් එකේ නම් ග්‍රෑම් නෙගටිව් විනාශ කරන ඇන්ටිබයොටික් එකක් තමයි දෙන්න ඕනේ. හරි ග්‍රෑම් නෙගටිව් පොසිටිව් දෙකම මත ක්‍රියාත්මක වෙන ඒවා දෙන්න හොඳ නැහැ ඒ වෙලාවට. හරි ස්පෙක්ට්‍රම් එක බලන්න ඕනේ. තුන්වෙනි කාරණේ. right. හතරවෙනි කාරණේ. හරියට ඩ්‍රග් එක සිලෙක්ට් කරන්න ඕනේ. proper selection of antibiotic. Proper selection of antibiotic. Right? Proper selection of antibiotic. Message it is independence person by person or
resistance building for the antibody. Is it independence? මෙහෙමයි. සාමාන්‍යයෙන් ඇන්ටිබයොටික් එක රෙසිස්ටන්ට් වෙන එක මොකක් වෙනවද? ඒක රඳා පවතින්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට රඳා පවතිනවා කියලා කියන්න බෑ. හරි? ඒක රඳා පවතින්නේ මොකක් මතද? එයාගේ ඉමුනිටි එක වෙනම පැත්තකට යනවා. මේ කතා කරන්නේ අපේ ඇගේ ඉමුනිටි එක නෙමෙයි. මේ කතා කරන්නේ සුද්ධ ජීවියාගේ. එයා ජීවියෙක්නේ. එයා රෙසිස්ටන්ස් එක ඩෙවලොප් කරගන්න අපේ ඇගේ. ඒ ඩ්‍රග් එකට එන්නේ. හරි? ඒ සුද්ධ ජීවියාම අපේ ඇගේ ඉඳලා තව කෙනෙක්ට ගියොත් ආසාදනය වුණොත් ඒ සුද්ධ ජීවියා ඒ ලෙඩට අපි දුන්නොත් ඒ බෙහෙතම හරි? ඒක රෙසිස්ටර් වැඩ කරන්නේ නැහැ. ඒකින්ද පුද්ගලයාගෙන් පුද්ගලයාට මේකේ රෙසිස්ටන්ස් එක අඳා පවතින්නේ නැහැ. මේ ප්‍රශ්නේ අහන්නේ චුලානි මේ පර්සන්ගෙන් පර්සන්ට මේක අඳා පවතිනවා. නෑ ඒක එහෙම නෑ පුද්ගලයාගෙන් පුද්ගලයාට නෙමෙයි. මේ අපි නෙමෙයි මේක රෙසිස්ටන්ට් වෙන්නේ සුද්ධ ජීවියා. ඒතකොට සුද්ධ ජීවියා මගේ ඇඟේ ඉඳලා තව කෙනෙක් එකට ගියත් එයා ඒ ඩ්‍රග් රෙසිස්ටන්ට්. ඒක නිසා අපේ ඇඟ නෙමෙයි මෙතන ගැටලුව අපි පාවිච්චි කරන විදිහ. හරි. ඊපස්සේ දාගෙන ප්‍රොපර් සිලෙක්ෂන් යනදී අපි දාගමු මේ විදිහට එක ස්පෙસિෆිසිටි මොන ඩ්‍රග් එකද හොඳ? ස්පෙસિෆිසිටි කියන්නේ මොන වගේ ඩ්‍රග් එකක්ද සුදුසු? මොන ස්පෙක්ට්‍රම් එකද? හරි. දෙන්න ඕනේ මාර්ගය. අපි ඕරලි දෙන්න ඕනේ එකට IV දීලා තේරුමක් නැහැ. හරි. route of administration. හරි. route of administration. අපි දෙන්න ඕනේ මාර්ගය හරියට දෙන්න ඕනේ. IV දෙන්න ඕන තැනදී ඕරල් දීලා වැඩකුත් නැහැ. ඔයාලා දන්නවා ඇති ගොඩාක් අමාරු වෙච්ච patient දෙයට තද බල ඉන්ෆෙක්ෂන් ඇතිවෙන ඕරල් මුඛ මාර්ගයෙන් පෙත්ත දීලා වැඩක් නැහැ. ඒ වෙලාවට අපි ඉක්මනින් ක්‍රියාකාරී වෙන ඩ්‍රග් එකක් දෙන්න ඕනේ. ඉන්ජෙක්ෂන් එකක් දෙන්න ඕනේ. වෝඩ් එක ඇඩ්මිට් කරලා එයාට ඒ ට්‍රීට්මන්ට් එක කරේ නැත්නම් අද ඕරල් දෙන එකකින් එන ඇක්ෂන් එකෙන් ප්‍රමාදයි රෝගියාගේ තත්ත්වය භයානක වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෙලාවේදී හරි තීරණය ගන්න. මොකද කරෙක්ට් රූට් එක පාවිච්චි කරන්න. හරි. ඇන්ටිබයොටික් එක විතරක් තෝරගෙන මදි දෙන්න ඕන රූට් එකට අපි තීරණය කරන්න ඕනේ. හරි. ඊට පස්සේ මේකේ cost එක ගැන හිතන්න ඕනේ හැම වෙලේම. cost effectiveness cost එක ගැන හිතන්න ඕනේ. සුළු ලෙඩකට අධික වියදම් දාලා ලොකු බෙහෙත් දෙන්න ඕනේ නැහැ. හරි ඒක හිතන්න ඕනේ. ඊළඟ එක තමයි ඩ්‍රග් එක සේෆ් වෙන්න ඕනේ. හැම වෙලේම සේෆ් ඩ්‍රග්ස් පාවිච්චි කරන්න ඕනේ. ඒක patient වෙනස් වෙනවා. හරි. අපි දැන් ප්‍රෙග්නන්ට් කෙනෙක් කියලා එයාට සේෆ් ඩ්‍රග් එකක් දෙන්න ඕනේ. හරි. අපි හිතමු වැඩිහිටියෙක් කෙනෙක් කියලා කිඩ්නි ෆේලියර් කෙනෙක් එයාට සේෆ් ඩ්‍රග් එකක් දෙන්න. අපි හිතමුකෝ නියුමෝනියා තියෙන කෙනෙක් කියලා එයාට සේෆ් ඩ්‍රග් එකක් දෙන්න. අපි හිතමු මෙනින්ජයිටිස් තියෙන කෙනෙක් කියලා එයාට සේෆ් ඩ්‍රග් එකක් දෙන්න. ඈ ඩ්‍රග් එක සේෆ් විදියට දෙන්න ඕනේ. ඒකට සුදුසු ඩ්‍රග් එක තෝරගන්න. ඊට පස්සේ අපි දෙනවා නම් කම්බිනේෂන්. හරි ඩ්‍රග්ස් වල කීපයක් දෙනවා නම් proper combination තෝරන්න ඕනේ. proper combination දෙන්න ඕනේ. හරි ඒ කිව්වේ මෙහෙම සමහර ඩ්‍රග්ස් තියෙනවා අපි ලෙඩ තියෙනවා වෑම් නෙගටිව් පොසිටිව් දෙගොල්ලම ආසාදනය කළා මේ වෙලාවට. හරි ආසාදනය කළා. එතකොට මොකද වෙන්නේ? පොසිටිව් එකක් විතරක් දීලා වැඩක් නැහැ. හරි ඒ කියන්නේ අපි දෙන්නවා මොනවද? narrow spectrum එකක් දීලා වැඩක් නැහැ. අපි දෙන්නේ මොකද්ද? broad spectrum gram negative positive දෙකම මත ක්‍රියාත්මක වෙන ඇන්ටිබයොටික් එකක් දෙන්න ඕනේ ඔයලා. එතකොට හරි කම්බිනේෂන් එක තෝරගන්න ඕනේ. හරි. එහෙම ඩ්‍රග්ස් නැත්තම් නෙගටිව් එකයි පොසිටිව් එකයි දෙකම අපිට දෙන්න වෙනවා. හරිද? ඒ නිසා හරි කම්බිනේෂන් එක හැම වෙලේම තෝරගන්න. ඊළඟ එක. හරි? ඊළඟ එක තමයි මේවා ඔක්කොම තේරුවක් වැඩක් නෑ. මොකක් වෙන්න ඕන?
අපි දැන් තෝරලා අන්තිමට එනවා අපිට එක ඩ්‍රග් එකක්. ඒ ඩ්‍රග් එක නෑ අපි ගාව. දැන් මොකද කරන්නේ? ඒක හරියන්නේ නෑ. හැම වෙලෙම available වෙන්න ඕනේ අපි තෝරන ඩ්‍රග්. ඒකක් දාන්න. availability. හරි නේද? availability. අනිවාර්යෙන් availability එකක් බලපානවා. හරි? ඔන්න එහෙනම් proper selection එකක්. හරි? drug එක select කරන proper method එක තමයි ඔය. හරිද? ඊට පස්සේ නම් අපි මොකද්ද ඊළඟ rational use එක. මොකද්ද ඊළඟ rational use එක තමයි right dose එක දෙන්න ඕනේ. හරි dose එක දෙන්න ඕනේ. හරි? මේ යන්න right dose. අපි ඒක correct dose නෙමෙයි කියන්නේ right dose. මොකද්ද right dose කිව්වේ? right dose කිව්වේ හැම වෙලේම ඒ රෝගියෙක්ට දෙන්න ඕනි ආරම්භයේදී අපි දෙන ලොකු සුද්ධ ජීවි ප්‍රමාණයක් ඉන්නවා. එයාලා විනාශ කරන්න අපි මොකද කරන්න ඕනි? loading dose එකක් දෙන්න ඕනේ. ඒකවල ලොකු dose එකක් දෙන්න. ඊට පස්සේ එයාලා විනාශ වුණාට පස්සේ සුළු ප්‍රමාණයක් ඉන්නේ අපේ ඇඟේ. එයාලා විනාශ කරන්න maintenance dose එකක් දෙන්න ඕනේ. හරි? ඉස්සලා loading dose එකකින් පටන් ගන්න maintenance dose එකකට යන්න. හරි? ඒකෙන්ද right dose එකක් අපි දෙන්න ඕනේ. ඊළඟ rational use එක තමයි usually we are giving initially loading dose followed by maintenance dose. හරි? ඒක දාගමු ඉස්සලා initially loading dose then maintenance dose. හරිනේ? then maintenance dose. හරි. ඊළඟ එක. හරි කාල සීමාව දෙන්න ඕනේ. right duration. මේවා ලියනවා නේද? අර මම කියනවා. right duration එක දෙන්න ඕනේ. මේ යන්නේ 6 වෙනි කාරණේ. right duration. right duration. හරි. ඒ කියන්නේ දවස් 3ද 5ද හරි prescribe කරලා තියෙන්නේ අන්න ඒ ටික කරන්න ඕනේ. ඒ කියන්නේ at least 3 to 5 days should be continued. At least 3 to 5 days should be continued. Should be continued. හරිනේ? අඩුම තරමේ දවස් 3ක් හෝ 5ක් දක්වා කන්ටිනියු කරන්න ඕනේ. එක දවසක් කරන් වැඩක් නැහැ ඕවා. හරි? right. ඊට පස්සේ right time schedule. හරි? right time schedule එක ගන්න. right time schedule. right time schedule. හරි? නියමිත කාල සීමාව ගන්න ඕනේ. ඒ කිව්වේ නියමිත කාලයේදී අපි ගත යුතුයි අවුරුද්දේ. දැන් ලෙඩේ තියෙනකොට දවස් 5කට පස්සේ මේක අරන් හරියන්නේ නැහැ. දැන් තියෙනවා නම් දැන් තමයි ගන්න ඕනේ. හරි? right time schedule එකේදී ගන්න. ඊට පස්සේ අන්තිම කාරණේ. හරි? patient ගේ status එක බලන්න ඕනේ. අන්තිම කාරණේ. 8 වෙනි කාරණේ. patient status. හරි? මොනවාද? වයස බලන්න ඕනේ. හරි? age එක බලන්න ඕනේ. පොඩි ළමයින්ට දෙන ඩෝස් එක වෙනයි. පොඩි ළමයින්ට දෙන ඩ්‍රග්ස් වෙනයි. හරි? වැඩි හිටියන් දෙන ඩ්‍රග්ස් වෙනයි. age. ඊට පස්සේ gender එක බලන්න ඕනේ. male ද female ද කියලා බලන්න ඕනේ. හරි? gender එක බලන්න ඕනේ. ඒව අනුවත් වෙනස් වෙනවා දෙන්න ඕනේ ඩ්‍රග් එක. හරි? ඊට පස්සේ එයා renal impairment hepatic impairment කියලා බලන්න ඕනේ. හරි? වකුගඩු කර්මන්නේ වෙලාද? hepatic හෝ renal impairment. හරි? ඕවා තියෙනවද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ මොකද්ද? ඊට පස්සේ අපි කියන්න ඕනේ යාට විශේෂයෙන් එයා pregnant ද breastfeeding ද හරි? අදාළ site එක මොකද්ද? හැදිලා තියෙන
හරි ඒවත් බලන්න pregnancy breastfeeding ඊට පස්සේ site of infection ඒ කියන්නේ brain එකේ කොහෙද හැදලා තියෙන්නේ කියලා අපි කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි නේද වැඩි? right. එහෙනම් ඔන්න ඔයාලගේ තියෙනවා මොනවද? මෙන්න මේ rational use කරන ක්‍රම ටික. rational use කරන්නේ අපි දැනගත යුතු point ටික තමයි මේ. මේක මට හිතෙනවා හරි මට හිතෙනවා ඊළඟ exam එකේදී මේ point ගැන අනිවාර්ය ප්‍රශ්නයක් අහයි. මොකද පහුගිය අවුරුදු 4ෙම ඇන්ටිබයොටික් වල SCQ එකක් අහලා තිබ්බේ නැහැ. මේ අවුරුද්දේ වෙලා තියෙන ප්‍රශ්නත් එක්ක බලතුනහම මේ point අහන්න දෙන rational use of antibiotic කියන එක අනිවාර්ය ප්‍රශ්නයක් ඒකිට මට හිතෙනවා. මම ගෙස් කරන එක සාමාන්‍ය එනවා. හරි? හිතෙනවා මේක හොඳට බලා ගන්න. හරි? ඊළඟ exam දෙක ඇතුළත මේ ප්‍රශ්නේ දාන්න. හරි. ඒකයි මම මේක ටිකක් අද බල විදිහම කියලා දුන්නේ වෙලාව අරගෙන. හරි? දැන් අපි යන් එහෙනම් ඊළඟට combination therapy. right. අපි පොඩ්ඩක් මෙතනදී වචන කීපයක් තියෙනවා. ඒ වචන දෙකක් දාගෙන ඉමු. combination therapy කියලා අපි ලියාගමු. මේ drugs දෙකක් එකට combine කරලා දෙන්නේ කොහොමද? මේ rational use වල මේ වචනේ ආවනේ. අපි ඒක ටුට්ටක් බලමු. දැන් ඇන්ටිබයොටික් එපා වෙලා නේ. හරි. කාටරි පුළුවන් නම් මට වෙලාවක් කියන්න පුළුවන් නම් වෙලාව කියන්න පුළුවන් කාටද? මගේ ගාව වෙලාව තියෙනවා. 9:10 9:10. හරි. තියෙනවා තාම. හරි. දැන් යන් එහෙනම් අපි combination therapy. මේ ඇන්ටිබයොටික් මුල ටික හොඳට අල්ල ගන්න. ඒතර මැද ටික ඕනේ නැද්ද? මේ මැද ටිකත් හොඳට අල්ල ගන්න. combination therapy. ඒ කියන්නේ drugs දෙකක් අපි combine කරලා දෙන්නේ ඇයි? හරි මෙහා ගන්න අපි combine කරලා දිනවා drugs වර්ග දෙකක් මොකටද antibiotic විශේෂයෙන් according to the infected microorganism කවුද infect වෙලා ඉන්නේ කියන එක මත දෙවෙනි එක තමයි අපි යම් drug එක effect එක වැඩි කරන්නේ අපි මේ එක එක drugs combine කරලා දෙන්නේ එක හේතුවක් මම කියන්නම් හොඳම උදාහරණය තමයි සමහර මේ Staphylococcus ලා හරි Streptococcus ලා මෙයාලා එන්සයිම් විශේෂයෙන් Staphylococcus ලා එන්සයිම් නිදහස් කරනවා කොහෙද අපේ සිරුරට මොනවා කරන්නද එන්සයිම් මෙයාලා අපේ ඇඟට දාන්නේ අපේ ඇඟට දාන්නේ අපි ගන්න බෙහෙත ඒකට එරෙහිව ක්‍රියාත්මක වෙනවා හොඳ උදාහරණයක් මම කියන්නම් මෙන්න මේක ඔයාලා අහලා ඇති ඇමොක්සිසිලින් ගත්තාම අපේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරි? බීටා ලැක්ටම් රින් එකක් තියෙනවා මෙන්න මේ විදිහට. මේ තමයි ස්ට්‍රක්චර් මම ඉස්සරහට ස්ට්‍රක්චර්ස් කියලා දෙන්නම්. හරි? මෙතන නයිට්‍රජන් එකක් තියෙනවා. මෙතන කාබන් නයිට්‍රජන් ද්විත්ව බන්ධනයක් තියෙනවා. දැන් එතනෝනි කාබන් නයිට්‍රජන් බන්ධනයක් තියෙනවා. මෙන්න මේකනේ කියනවා අපි බීටා ලැක්ටම් රින් එක කියලා. හරි ඔයාලා බීටා ලැක්ටම් ඇන්ටිබයොටික් කියලා කිව්වනේ මේකේ තියෙන ටයසොයිඩෝල් රින් එක කියලා. ඒක නෙමෙයි අපිට වැදගත් වෙන්නේ මෙන්න මේකේ. මේකේ කාබන් නයිට්‍රජන් බන්ධනය හරි ප්‍රබලයි. හරි කාබන් නයිට්‍රජන් බන්ධනය හරි ප්‍රබලයි. ඕකෙන් තමයි ඇක්ෂන් එක එන්නේ ඇමොක්සිලින් වල. ඇමොක්සිලින් වල ඇක්ෂන් එක එන්නේ. මෙන්න මේකේ ඉඳලා. මේක මොකද කරන්නේ? සුද්ධ ජීවියාගේ එන්සයිමේ හින්දා මේක කැඩිලා යනවා. මේ එන්සයිම් එක කැඩිච්ච ගමන් මේ ඩ්‍රග් එක ඉනැක්ටිව්. ඇමොක්සිලින් ඉනැක්ටිව් වෙනවා. හරිද? ඇමොක්සිලින් ඉනැක්ටිව් වෙනවා. ඒ හේතුව සුද්ධ ජීවියා නිදහස් කරන එක්තරා එන්සයිම් එකක්. ඒකේ නම penicillinase. එහෙම නැත්නම් මේ තව නමක් කියනවා බීටා ලැක්ටමේස්. බීටා ලැක්ටමේස්. මේ එන්සයිම් නිදහස් කරපු ගමන් එයා ගිහිල්ලා පාර දෙනවා ඇන්ටිබයොටික්ස්. අපි දැන් සුද්ධ ජීවියාට
ඩ්‍රග් එක දුන්නේ. සුද්ධ ජීවියා මොකද කරන්නේ? ඌත් නිකන් ඉන්නේ. ගැහුවා රොකට් එකක්. මොකද්ද? ඇන්ටිබයොටික් එකට ඇන්ටි මිසල් එකක් ලැබුවා. යාපුවා මොකෙන්ද? මේක කඩලා දැම්මා. ඩ්‍රග් එක ඉන්ඇක්ටිව් කරා. ලේසි නෑ නේද යාළුවා වැඩ. රයිට්. දැන් මොකද වෙන්නේ? මේක නිදහස් කරපු ගමන් සුද්ධ ජීවියා විසින් මේ ඩ්‍රග් එක ඉන්ඇක්ටිව් වෙනවා. හරි? ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඇමොක්සිලින් දැන් තවදුරටත් පාවිච්චි කරන්න බෑ. අපිට සිද්ධ වෙනවා මොනව කරන්නද? අපිට සිද්ධ වෙනවා ඇමොක්සිලින් එක කම්බයින් කරන්න සිද්ධ වෙන ඩ්‍රග් එකක් මොකට එරෙහිවද? මේ එන්සයිම් එකට එරෙහිව. හරි? බීටා ලැක්ටමේස්ට එරෙහිව අපි ඩ්‍රග් එකක් මොනවා කරනවද? තව එකක් කම්බයින් කරන ඇමොක්සිලින් එක. අපි ගොඩාක් වෙලාවට කම්බයින් කරන්නේ ක්ලැවුලිනික් ඇසිඩ් එක. හරි? ක්ලැවුලිනික් ඇසිඩ්. ක්ලැවුලිනික් ඇසිඩ් එක කම්බයින් කරලා දෙනවා මොකද්ද? මෙන්න මේ ඇමොක්සිලින්. ඇමොක්සිලින් ප්ලස් ක්ලැවුලිනික් ඇසිඩ් තමයි ඔයාලා ඔග්මෙන්ටින් කියලා කියන්නේ. බ්‍රෑන්ඩ් නේම් එක. කෝ ඇමොක්සික්ලැව්. හරි? මුලට කෝ කියන කතාවක් යවුවොත් CO කියලා දැම්මොත් එන එක කම්බිනේෂන් එක තමයි මේ ඩ්‍රග් එකේ තියෙන්නේ. කෝ කාබිඩෝපා. හරි? කාබිඩෝපා ප්ලස් ලෙවඩෝපා. කෝ ට්‍රයිමැක්සසෝල්. හරි? කෝ ට්‍රයිමැක්සසෝල්. හරි? කම්බිනේෂන් තියෙන්නේ. right? Cofenotrol. මතකද ඇන්ටි ඩයරියල් එක. Cofenotrol. හරි atropine plus කද? atropine plus cofenotrol. ඩයිෆීනොක්සයිඩ් එක කියන ඩ්‍රග් එක. එක දිගටම මේකේ පෙනිසිලිනේස්ට එරෙහිව හරි අපි තව ඩ්‍රග් එකකට දෙනවා ක්ලැවුලිනික් ඇසිඩ්. මේ දෙක එකතු කරලා හදලා දුන්නාම ඔය නිදහස් කරපානකො මොකද්ද? පෙනිසිලිනේස් මම බලා ගන්නම් කියලා දානවා ක්ලැවුලිනික් ඇසිඩ් මේකත් එක්ක දාපු ගමන් ක්ලැවුලිනික් ඇසිඩ් ඉස්සල්ලාම ගිහිල්ලා පෙනිසිලිනේස්ට පහර දෙනවා. හරි? පෙනිසිලිනේස්ට පහර දෙනවා. ඉස්සර තිබ්බේ තනි රොකට් රෝන්ජර් පස්සේ කාලෙක මතක ඇති වලට ගෙනාව මල්ටි බැරල්. නේද? ඒකවල 40ක් යවන්න පුළුවන්. හරි? දැන් මොකද වෙන්නේ? අපි ඇමොක්සිලින් වලට දානවා මල්ටි බැරල් එක. දාපුවම මුළු පළාතක් විනාශ වෙලා යනවා. හරි? පෙනිසිලිනේස් කොහෙද ඉන්නේ? හොයාගෙන ගිහිල්ලා පහර දෙනවා. හරි? පෙනිසිලිනේස් ඉන්ඇක්ටිව් කරනවා. ඊට පස්සේ තමයි දෙවෙනි පෙළ යන්නේ. හරි? කවුද? ඊට පස්සේ තමයි ඇමොක්සිලින් ගිහිල්ලා පහර දෙන්නේ. හරිනේ වැඩේ? ඉස්සරව මොකද කරේ? මල්ටි බැරල් යවලා ඉන්න කට්ටිය අඩපණ කරනවා. ඊට පස්සේ පාබල හමුදාව ගිහිල්ලා පහර දෙනවා. ඒ වගේ තමයි මෙතන. ක්ලැවුලිනික් ඇසිඩ් නිදහස් කරලා එන්සයිම් ඉන්ඇක්ටිවේට් කරලා ඊට පස්සේ ඇමොක්සිලින් ගිහිල්ලා පහර දෙනවා. දැන් හරිනේ වැඩේ? right. ඕකද කියනවා අපි කම්බිනේෂන් තෙරපි එක. හරි? ඕකෙත් තියෙනවා අවස්ථා දෙකක්. එකක් තමයි සිනර්ජිසම්. සිනර්ජිසම්. සිනර්ජිසම් කියන්නේ මොකද්ද? සිනර්ජිසම් කියන්නේ මතක ඇති වලට ඉස්සර කාලේ ආච්චි කෙනෙක් සාමාන්‍ය පැදුරක් වියන්න ගත්තොත් හරි පැදුර දවසින් වියලා ඉවර කරනවා. හරිද? දැන් උතන ආච්චිලා දෙන්නේ පැදුරු දෙකක් වියන්න දුන්නොත් එහෙම එක පැදුරක්වත් හවස් වෙද්දි වියා ගන්න බැහැ. ඇයි ඒ? දෙන්න වෙන කතා. හරි? ඒක වෙනවා. සිනර්ජිසම් කියන්නේ එහෙම එකක් නෙමෙයි. සිනර්ජිසම් කියන්නේ තව දෙකක් එකතු කරපුවාම තියනවට වඩා ඉෆෙක්ට් එක වැඩි වෙනවා නම් ඒකට සිනර්ජිසම් කියලා කියන්නේ. ඒ වගේ මෙන්න මේ ඇමොක්සිලින් ක්ලැවුලිනික් ඇසිඩ් වගේ සිනර්ජිස්ටික් ඉෆෙක්ට් එකක් දෙන්න පුළුවන් ඩ්‍රග්ස් අපි එකට දෙනවා. ඒකත් කම්බිනේෂන් තෙරපි වල කොටසක්. හරි. දාගමු එහෙනම් කම්බිනේෂන් තෙරපි. හරි කම්බිනේෂන් තෙරපි. ඒ අර්ථය අපි දාගමු පොඩි නෝට් එකක්. The use of two or more agent use of two or more agent use of two or more agent use of two or more agents combinedly with increasing effectiveness increasing
effectiveness. හරිනේ? right. ඊට පස්සේ දාගන්න this combination can produce this combination can produce this combination can produce an additive effect. An additive effect. දෙවෙනි එක synergistic effect. Synergistic effect. උදාහරණයක් අපි දාගමුද? උදාහරණයක් දාමු අපි. example amoxicillin plus clavulanic acid. Right? Amoxicillin plus clavulanic acid. ඒක ඉස්සරහින් දාගන්න ඕන co-amoxiclav. 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 හරි? Co-amoxiclav. හරි? තව ඕන දාගන්න co-trimoxazole. 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 Sulfamethoxazole plus trimethoprim. Trimethoprim plus sulfamethoxazole. Sulfamethoxazole. හරි නේද? right. තුන්වෙනි එක antagonism. මොකද වෙන්නේ? තුන්වෙනි එකේදී antagonism block කරනවා කියලා. antagonism. හරි? antagonism. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මෙහෙම වෙනවා. එකක ඉෆෙක්ට් එක අනිත් එකේ ඉෆෙක්ට් එක අඩු කරලා දානවා. මෙතන සිනර්ජිස්ටික් ඉෆෙක්ට් එකක් නෙමෙයි. මොනවද වෙන්නේ? එකක ඉෆෙක්ට් එක තව එකක ඉෆෙක්ට් එකකින් අඩු වෙනවා. හරි? ඒක චුට්ටක් ඉස්සරහ දාගමු අපි. It reduce the effect of one another. Reduce the effect of one another. හරි නේද? හරි. අයි මේවා අපි පාවිච්චි කරන්නේ මෙහෙම මේ synergistic effect අපි ගන්න ඇයි මේවයි combination පාවිච්චි කරන්නේ මොනවද තියෙන වටිනාකම් මේක? හරි මොනවද? මේවයි combination එක පාවිච්චි කරන්නේ මෙන්න මේ හේතුන් හින්දා. එකක් තමයි මේ සුද්ධ ජීවීන් සමහර වෙලාවට මොරෙන්නේ එක ඩ්‍රග් එකකින් මරන්න බැහැ. හරි උදාහරණයක් මයිකෝබැක්ටීරියම් ලා ලෙප්‍රසි හදන TB හදන මයිකෝබැක්ටීරියම් ලා විනාශ කරන ඩ්‍රග්ස් වලට පහක්වත් ඕනේ. හරි ඒ නිසා අපිට කම්බයින් කරන්න වෙනවා. මොහොම පහසුවෙන් විනාශ කරන්න නම් අනිවාර්යෙන් කම්බයින් කරන්න නැත්නම් රෙසිස්ටන්ස් එක ඩෙවලොප් වෙනවා. අනිත් එක හරි ඉෆෙක්ට් එක ඩ්‍රග් එකේ ඉෆෙක්ට් එක වැඩි කරන්න පුළුවන්. හරි එනි ඉක්මන් සෝයක් ලබා ගන්න පුළුවන්. ඉෆෙක්ටිව්නස් එක වැඩි කරන්න. වේගෙන් විශාල ගහනයක් එකවර විනාශ කරන්න පුළුවන්. හරි ඒකින් අපි කම්බිනේෂන් තෙරපි පාවිච්චි කරනවා. අපි මේක ඉතින් අමුතුවෙන් ලියන්න අවශ්‍ය නැහැ. හරි කම්බිනේෂන් තෙරපි මොකටද අපි පාවිච්චි කරන්නේ කියන එක අමුතුවෙන් ලියලා ඉන්න ඕනේ. ඕක නිකන් වල හිතලා ලියන්න පුළුවන්. හිතලා ලියන්න පුළුවන්ද? පුළුවන් නේද? හරි. ඊට පස්සේ අපි යන්
කම්බිනේෂන් තෙරපි පාවිච්චි කරන්න නොසුදුසු අවස්ථා. ඇයි මේව නොසුදුසු වෙන්නේ මොනවා වගේද? සමහර වෙලාවල් වලදී මේ ඩ්‍රග් දෙකක් එකට කම්බයින් කරපුවම මේ දෙක කෙමිකලි රියැක්ට් කරලා අපේ ඇඟට හානි කරනවා. අපි දැන් සුද්ධ ජීවියට එනේ වෙනුන්නේ මේ දෙක රියැක්ට් කරලා මොකද වෙන්නේ අපේ ඇඟට හානි කරනවා. භයානකයිනේ. අපිට එන්න පුළුවන් භයානක ප්‍රතිඵල එන්න පුළුවන්. ඇලර්ජික් රියැක්ෂන් එන්න පුළුවන්. හරි? ඒ වගේ දේවල් මේකෙදී එන්නේ. ඒවා තමයි භයානක දේවල් මේ කම්බිනේෂන් තෙරපි. එහෙනම් කම්බිනේෂන් තෙරපි වල හොඳ දේවල් ටික කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. නරක දේවල් ටික කියා ගන්න පුළුවන්. ඒවා නම් මම හිතන්නේ නෝට් ඕනේ ඔයාලා හිතලා කියන්න පුළුවන්. හරි? නෝට් ඕන නම් විතරක් පස්සේ කියන්න මම දෙන්නේ. හරි? නිකන් අපි මම එහෙනම් මෙහෙම කරන්නම්. පොඩ්ඩක් දාගන්නකො මේ විදිහට. ගෙදරදී විතරක් ලියන්න පුළුවන්ද කියලා බලමු. ඕකේ? එහෙම දාගන්න. What are the uses of combination therapy and advantages and disadvantages of combination therapy? ප්‍රශ්නයක් විදිහට දාගන්න. What are the advantages and disadvantages of combination therapy? දැන් නම් නිදිමත එනවා නේද ඔයාලට? හරි? right. ඉඳා ගන්න පෙර මම කියලා දෙන්නම් තව චුට්ටක් පොඩි දෙයක්. හරි? right. අපි මේකේ අවසාන වශයෙන් දාගමු එහෙනම් මෙන්න මේක. හරි? causes of antimicrobial failure. antimicrobial drug එක failure වෙන්න හේතු. ටක් ගාලා ලියාගෙන යන්න. ඊට පස්සේ පොඩි කතාවක් තියෙනවා මම ක්ලික් කරලා නවත්තන්න. හරි? causes. antimicrobial therapy එක අපිට අහිත කරවෙන්න මොන හේතු ඇද්ද? කාටද කියන්න පුළුවන්ද? එකක්. antimicrobial therapy එක failure වෙන්න හේතු. causes of antimicrobial failure. right. හේතු පළවෙනි එක මොකක් වෙන්න පුළුවන්ද? drug resistance develop වීම. එක development of drug resistance ප්‍රතිරෝධීතාවයේ develop වීම. resistance. දෙවෙනි එක improper diagnosis. හරියට diagnose නොකිරීම. improper diagnosis. improper diagnosis. ඊළඟ එක තමයි improper selection of antimicrobial. හරියට select කරගත්තේ නැති වුණාම. හරි ඊළඟ එක improper dose. හරි dose එක නොදීම. improper dose. හරි මාත්‍රාව නොදීම. ඊළඟ එක combination therapy එක හරි තැන පාවිච්චි නොකිරීම. improper use of combination therapy. improper use of combination therapy. හරි? right. ඊට පස්සේ දාගමු වචන දෙකක් තියෙනවා. super infection. super infection. super infection.
මොකද සුපර් ඉන්ෆෙක්ෂන් කිව්වේ අපි ගන්න ඇන්ටිබයොටික් වලට අපේ ඉන්න නැචරල් ෆ්ලෝරා එක මොනවා වෙලාද විනාශ වීම හින්දා මොනවා වෙනවද අලුතෙන් කට්ටියක් භයානක කට්ටියක් අපේ ඇතුළට එකතු වෙන්නේ new infection during the chemotherapy of primary one new infection due to chemotherapy new infection due to chemotherapy වරහන් ඇතුළේ දාගන්න destruction of natural flora ස්වභාවිකව ඉන්න කට්ටිය විනාශ වෙනවා උදාහරණයක් විටමින් K නිෂ්පාදනය කරන කට්ටිය හරි vitamin K producing vitamin K2 producing microorganism and microorganism right අපි එහෙනම් මෙහෙම කරමු අර මූලික තියරි ටික වලට ඇන්ටිබයොටික් වල මම මේ විදිහට කිව්වා මේකේ වැදගත් වෙන මේ සියල්ල වැදගත් වෙනවා ඊළඟ දාසේ නම් මම ඇන්ටිබයොටික් ගෲප් ටික කරනවා ඇන්ටිබයොටික් ගෲප් ටික කරනවා කියලා කිව්වේ ඔයාලට තියෙනවා ඇන්ටිබයොටික් ක්ලාසස් කීපයක් ගෲප් හරි උදාහරණයක් සෙල් වෝල් සින්තසිස් ඉන්හිබිටර්ස් හරි අර මම හතරක් කිව්වේ ඒ වගේ ඊට පස්සේ දෙනවා මැක්‍රොලයිඩ් ඇමයිනෝග්ලයිකෝසයිඩ් කොයිනෝලෝන් සල්ෆොනමයිඩ් කියලා ලොකු ඇන්ටිබයොටික් ප්‍රමාණයක් තියෙනවා හරි මොකද ඇන්ටිබයොටික් වලින් MCQ අහනවා වැඩි ඒ නිසා ඒක අපි ඒ විදිහටම කරන්න ඕනේ නැත්නම් වැඩේ අවුල් නේද ඊළඟ කාරණේ තමයි මම දැන් මේ කතාවේ ඇන්ටිබයොටික් ගැන කිව්වනේ මේ පාඩමේ ඇන්ටිබයොටික් ටික වල ඔය මුල ටික ඔක්කොම දැන් මේ සතියේ එකතු කරලා මේ වීඩියෝ දෙකම බලන්න. හරි අනිවාර්යෙන් බලන්න. හරිද? ඊළඟ කතාව තමයි ඔයාලගේ මනසට මේ විදිහට මේ ඔයාලගේ ක්ලාස් එකේ ළමයි හතරක් හෝ පහක් වගේ ළමයි ඇත්තේ. නේද? ඔයාලට මම පොඩි chance එකක් දෙනවා. හැමදාම ඉරිදා 10ට මම කියන ක්ලාස් එක සෙනසුරාදාටයි ඉරිදා හවසටයි එන්න කියනවා ඒ කට්ටියට පේපර් ක්ලාස් එකක් කරනවා ඒකට එකතු වෙන්න ඔයාලගේ මුදල් අය කරන්නේ නැත. හරිද? ඒ නිසා ඔයාලා ඒ ක්ලාස් එක විතර පේපර් එක කරන්න මම ඔයාලට ඒකේ මේ වීඩියෝ එකක් දෙන්නම්. හරි? ඒ ක්ලාස් එක කරන්න. හරි? මොකද ඔයාලා ටික ඔක්කොම පාස් වෙන්න ඕනේ එක්සෑම් එකේ. හරි? ඒක නිසා ඒ ක්ලාස් එක එකතු වෙන්න පේපර් ක්ලාස් එකේ මම පේපර් එක ඒ ගෲප් එකට දානවා. ඒක දැන් ඔයාලට මම හිතන්නේ ගොඩක් දෙනෙක් කරා ගන්න පුළුවන්. මොකද ගොඩක් තියරි ගොඩක් ඒවා මම කරලා තියෙන්නේ. තව ටිකක් කරන්න තියෙනවා. පුළුවන් ඒවා ඉරිදා කීයද තියෙන්නේ කියලා අහනවා. ඉරිදා උදේ 10ට. හරි? ඊට උදේ 10ට තියෙනවා. ඕන්න මම ඒක ලින්ක් එක දැන් දාන්නම් ඉවරනම් ගෲප් එකට. ඒක කරන්න. ඒක මම හිතනවා මේ ඔයාලට හොඳක් වෙයි ඒක කරගත්තොත් එහෙම පේපර්ස් 30 40ක් කරගත්ත කියන්නේ එක්සෑම් එක කරන්න පුළුවන් හොඳට. ඒ නිසා ඒක කරන්න ඒකට සහභාගී වෙන්න පුළුවන් කට්ටිය. හරි? හැමෝටම බැරි වෙයි පුළුවන් කට්ටිය සහභාගී වෙන්න. මොකද ඒක වටිනවා ඔයාලා කොච්චර තියරි ඉගෙන ගත්තද නැත්නම් පේපර් එකේ උත්තරය ලියන එක දන්නේ නැත්නම්. හරි ඒක නිසා ඒකට සහභාගී වෙන්න. මම එහෙනම් දැන් නවත්තන්න නේද? එහෙනම් ඔය පාඩම් දෙක ගිය සතියයි මේ සතියයි දෙක හොඳට ආපහු බලලා ලබන සතියේ එකතු වෙන ලබන සතියේ මම පෙනිසිලින් වල ඉඳන් එක දිගට ලොකු විස්තරයක් කරගෙන යනවා. හරි? right. එහෙනම් අපි ලබන සතියේ හම්බ වෙමු. මම තව ටික ලින්ක් එක දාන්න. එහෙනම් ඒ ගෲප් එකට ජොයින් වෙන්න මම ලින්ක් එක දාන්නම්. මේ ක්ලික් කරලා ඉතින් නිකන් එකට යන්න. හරි? right. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. පිටික හොඳට බලාගන්න මේ සතියේ පරිස්සමෙන් ඉන්න. හරි? භයානක සතිය. හරි.